දැන් ආරම්භ කිරීමට අප සූදානම් වන්නේ ධර්ම සාකච්ඡාවයි. මේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන සඳහා දැන් වැඩම කර සිටිනවා රිපල් බ්‍රුක් පදනම රිපල් බ්‍රුක්හි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසන වාසී වගේම රිපල් බ්‍රුක් එතන බද්දේක විහාරී පදනමේ ගරු අනුශාසක පූජ්‍ය වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේව සාදුකාරයක් දී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. ඔබට ඇති ගැටලු දහම් ගැටලු අපිට යොමු කරන්න පුළුවන් තවදුරටත් ඒ තිරේ දක්වා ඇති පරිදි chat මාර්ගයෙන් එහෙම නැත්නම් එහි සඳහන් කර ඇති දුරකථන අංකවලට කෙටි පණිවිඩයක් එවීමෙන් ඔබට පුළුවන් මේ ප්‍රශ්න අප වෙත දැනුම් දෙන්න. මේ ප්‍රශ්න අපි ස්වාමීන් වහන්සේට යොමු කරනවා. දැන් අපි අපිට ලැබී ඇති ප්‍රශ්න දෙස යොමු වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අපට ලැබී ඇති පළවෙනි ප්‍රශ්නය අතිගරු ස්වාමීන් වහන්සේ සිතක් ඇතිවන්නේ නාම රූප ඇතිවීමෙන් බව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. නාම රූප ඇතිවීම යන්න තව ස්වල්පයක් විස්තර කර දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඒකට තවත් සම්බන්ධම ප්‍රශ්නයක් තව කෙනෙක් එවලා තිනවා. සිත සහ විඥානය යනු එකමද? උදාහරණ සහිතව පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් එක අවස්ථාවකදී මහණෙනි ඔබ විඥානය කියලා යමකට කියනවාද? ඒ වගේම මනස කියලා ඔබ යමකට කියනවාද? සිත කියලා ඔබ යමකට කියනවාද? ආන ඒ දේ විතරක් ආත්ම වශයෙන් ගන්න එපාය කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ විඥානය කියන දේත් ඒ වගේම මනස කියන දේත් ඒ වගේම සිත කියන දේත් මේ තුනම එකම හේතුවකින් තමයි සකස් වෙන්නේ, තමයි නාම රූප කියන ධර්මතාවය තුලින්. එතකොට මේ එකම ධර්මතාවයට තමයි මේ විඥානය කියලා කියන්නේ, මනස කියලා කියන්නේ, ඒ වගේම සිත කියලා කියන්නේ. එතකොට ඒකේ ක්‍රියාකාරීත්වය වෙන් කරන්න තමයි වෙන් වශයෙන් නම් දාලා තියෙන්නේ. එතකොට ආයතන කියන දේ අපි දන්නවා. ආයතන හයක් තියෙනවා. ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. එතකොට මේ ආයතනය කියන දේ නිරන්තරයෙන්ම මේ දුක හදලා දෙනවා, භවය හදලා දෙනවා කියන දේ තියෙන්නේ. එතකොට මෙන්න මේ මන ආයතනය කියන දේ නිතරම මන ආයතනය තුලින් මේ දුක හදලා දීම, භවය හදලා දීම, ඒ වගේම නැත්නම් ස්පර්ශය සකස් කර දීම කරලා දෙන නිසා හිත කියන නැත්නම් ධර්මතාවයට එතනදී හිත කියන්නේ නැතුව විඥානය කියන්නේ නැතුව මන ආයතනය කියලා කියනවා. එතකොට ඒකෙන් අර්ථ වශයෙන් කියන්නේ දුක සකස් කරන්න උපකාර වෙන දෙයක්, භවය සකස් කරන්න උපකාර දෙයක්. ඒ තුළ තමයි නිතරම මේ භවයේ දුක නැත්නම් මේ ස්පර්ශ ආදී දේවල් සකස් කරලා දෙන්නේ. එතකොට දැනගැනීම අර්ථය පාවිච්චි කරනකොට තමයි අපි විඥානය කියලා කියන්නේ. විජානාතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති විච්ඡති. දැනගන්නවා කියන දෙයක් දැනගන්නවා නම් ඒ දැනගැනීමට තමයි විඥානය කියන්නේ. ඒතර විඥානයේ සය ආකාරයට උගන්වනවා. චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. එතකොට දැනගන්නවා කියන ඒ අර්ථය පෙන්වන්න තමයි ඒ දැනගන්නවා කියන හැමතැනදීම මනස කියනවත් හිත කියනවත් යන්නේ නැතුව විඥානය කියන නම තමයි ඒ හැමතැනදීම අපි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ. එතකොට ඒ තැන්වලදී අපි හඳුනා ගන්න ඕනේ. එතකොට මේ එකම හේතුවකින් හටගන්න ධර්මතාවලට තමයි මේ නම් දාලා තියෙන්නේ. ඊළඟට හිත කියන දේ පොදුවේ අපි භාවිතා කරන දෙයක්. හිත තමයි හැම දෙයකට මුල් වෙන්නේ. හිත මුල් කරගෙන තමයි හැම දෙයක්ම සකස් කරන්නේ. ඒ විදිහට අපි පොදුවේ භාවිතා කරන දේ තමයි හිත. එතකොට
හිත පිළිබඳ බුදුරජාණන් වහන්සේ නොයක අර්ථකථනයක් කළ තියෙනවා මේ මනස් හිත කියන දේ හරියට මේ ඉක්මනින් වෙනස් වෙන දෙයක් හැටියට දේශනා කරනවා චපල දෙයක් හැටියට දේශනා කරනවා එතට අපි භාවනා කිරීම තුළ මේ හිත දියුණු කිරීම තමයි සිත කරන්නේ බුද්ධ ශාසනය කියනකොටත් කියන සචිත්ත පරියෝධපනන් ඒතම් බුද්ධාන ශාසන කියලා හිත දියුණු කර ගැනීම තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතොට සමහර තැන්වල විඤ්ඥානය පෙන්නන්නේ නාගරයක ඉන්න ස්වාමියා වගේ විඤ්ඥානය කියනදේ පෙන්නවා. එතෝට මේ විඤ්ඥානය මනස හිත කියනදේ එකම ධර්මතාවයකින් හටගන්න නමුත්තර ඒවාගේ වෙන ආර්ථය පෙන්නන්න තමයි ඒ නම් තුනක් වසයෙන් පෙන්නන්නේ විඤ්ඥානය කියලා මනස කියලා හිත කියලා. එතොට මොකද ඒවා එකම දෙයින් තිබුණත් අපිට තේරුම් කරන්න අපහස් වෙනවා දැන් හිත තුළ හිතහත ගන්නවාකිවා මේකටිකක් ගැන්වත් දැන් එනිසා කැන මනංච පටිච්ච දම්මී තුප්පච මනෝ විඤ්ඥාන මනසත් ධර්මත් නිසා මනෝ විඤ්ඥානය කියනදේ හටගන්නවා. එතුවට අපි ඒ තැන්වල එක අර්ථ වශයෙන් මනා ඇතනය කියනකොට අපි අර්ථ වශයෙන් ගන්න ඕනි නිරන්තරෙන්ම භාවය දුක සියලුදේ සකස් කරලා නිර්මාණය කළ දෙන ආයතනයක් වගේ තම මන ආයතනය කියලක ඇ හැබැයි හටගන්නේ නාම රූප හට ගැනීමෙන් තමයි මන ආයතනය හටගන්නේ ඒ වගේ විඤ්ඥානය කියන්නේ දැනගන්නවා කිනර්ථයෙන් විඤ්ඥානයට තමයි දේවල් දැනගන්න හැකියාවතින් ඇහැ තිබුණට හැට දේවල් දැනගන්න බෑ විඤ්ඥානය පහළ වෙන්නෝලි එතට එත ඇහැ රූපය නිසා හටගන්නකොට ඒකට චක්කු විඤ්ඥානය කියල අපි කියනවා ඒවගේ සෝත විඤ්ඥානය කියල විඤ්ඥානය සයාකාරෝ පෙන්නවා තර පොදුවේ තමයි මේ හිත කියන දේ භාවිතා කරන්නේ බොහෝ තැන්වදී හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ තිරතුළ චිත්තාන පස්සනාවේදී බුදුරජාණන් වහන්සේ මේ හිතේ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න තමයි පොදුවේ දේශනා කළ තියෙන්නේ. එතොට මේ කරුණු තුනම මනස කියන දේත් විඤ්ඥානය කියන දේත් හිත කියන දේත් බුදුරජාණන් වන්ස කියන මහණනි ඔබ යමකට කියලකින ඔබ යමකට විඤ්ඥානය කියල කියනවා ඔබ යමකට මනස කියල කියනවා ඔබ යමකට සිත කියල කියනනම් ආනේ දේ විතරක් ආත්ම වසයෙන් ගඩ්ඩ පාකින ඒක විතරක් ආත්ම වසයෙන් ගඩ්ඩ පාකින කය ආත්ම වසයෙන් ගත්ත ඔබට කයවන්න ආත්ම වසයෙන් ගණ්ඩ කියනවා හේතු කය අපිට පේනවා අවුරුදු 10-15ක් 20ක් 40ක් 50ක් 60ක් 70ක් පවතිනවා අපිට පේනවා ඉති එනිසා කය ආත්මයක් හැටිට ගත්තත් මනසනම් එහම පොඩ්ඩක්ව ගන්න පායිකන මනස ඒ මෝතේ හටගන්න ධර්මතාවයක් කියලා කියනවා මේ විඤ්ඥානී කියනදේ මනස කියනද හිත කියනදේ ඒ වෙලාවේ හටගන්න හේතු තුළින් සකස් වෙන එකක් එතර විඤ්ඥානය සමහල්ලට උපමා කරන්න පහනක සිල වගේ තර අපිට පහන් සිල බොහෝ කාලයක් තියෙනවගේ පෙවනට පහන් සිල කියෙන් හැම්විලේව සකස් වෙන එකක් ආනේ වගේ තමයි විඤ්ඥානය කියන්නෙත් බුදුරජාණන් වහන්සේ වෙන ඒ වෙලාවේ හේතුන්ගෙන් තමයි සකස් වෙන්නේ ඒක උපමාවකට පෙන්වන තව වඳුරේ අතු අල්ලල්ල අතෑර ඇතෑර අලුත් අලුත් අතු අල්ලන වගේ තම මේ විඤ්ඥානය මනසහිත කියනදේ ඒ මොහොතේ හටගන්න ධර්මතාවයන්ගෙන් සකස් වෙන එකක් එතොට විඤ්ඥානය මනස සිත කියන ධර්මතා තුනම නැත්තම් මේ එකම දෙයකින් තමයි සකස් වෙන්නේ තමයකෙන්ද නාම රූප තුළ එතර අපි මේ නාම රූප සකස් වන අවස්ථාවකදී තමයි මේ විඤ්ඥානය මනස හිත කියන දේ සකස් වෙන්නේ. එතවට නාමරූප ධර්ම බුදුරජාණන් වහන්සේ ගන්නගතියෙනවා රූප ධර්ම හැටිට පෙන්නන්නේ චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං සතර මහා ධාතුත් ඒ නිසා සකස් වෙච්චි දේවල් වලට තමයි මේ රූප කියන නම හඳුන්වන්නේ. තොර රූපී අර්ථය තමයි සීතේ මූසලින් ඌස්නින් පිපාසිම් බඩගින්නෙන් ආදී දේවල් වලින් විනාශල විකෘති යන එන දේවල් වලට රූපයකින් හඳුන්වනවා. තට රූපය නිතරම සකස් වෙන්නේ මේ ධාතු තුළ. ඒ තමයි පටවී ආපෝ තේජෝවායෝ කියන පටව්‍යාපෝ තේජෝවායෝ කියන මේ සතර මහා ධාතු වලට තමයි මේ රූපය කියන නම හඳුන්වන්නේ. එතර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යම් වත්තුවත් දෙයක් වෙන්න පුළන් ඒකට තම අපි රූප කියන නාමය හඳුන්වන්නේ. එතොට මේ නාමධර්ම තමයි වේදනාව සංඥාව චේතනාව පස්ස මනසිකාර කියන.
එතකොට මෙන්න මේ නාම රූප ධර්මතා හැම වෙලේම එකට තමයි පවතින්නේ. එකට තමයි හටගන්නේ. මොකද මේ නාම ධර්මයන්ට රූපයෙන් තොරව පවතින්න විදිහකුත් නෑ. ඒ වගේම රූප ධර්මවලට නාමයෙන් තොරව පවතින්න විදිහකුත් නෑ. එනිසා දැන් අපි ගත්තොත් එහෙම දැන් නාමයක් වශයෙන් අපිට දැන් අපි කෝප්පය කිව්වම දැන් ඔක්කොටම කෝප්පය කියනකොට හඳුන ගන්න පුළුවන්. කෝප්පය කියන්නේ මොකක්ද කියලා හැඩ තල වශයෙන් හඳුන ගන්නවා. එතකොට ඒ පිළිබඳව විඳීමක් ඇති වෙන්න පුළුවන්. අපි කෝප්පය පිළිබඳව අපිට යම් මගේ කෝප්පය කිව්වොත් එහෙම අපිට යම් හැඟීමක් විඳීමක් ඇති වෙනවා. මගේ කෝප්පේ කැඩුණා කිව්වොත් එහෙම අපිට එකපාරට දුකක් ඇති වෙන්න පුළුවන්. දුක් වේදනාවක්. ඔය කෝප්පේ නැති වෙච්ච එක හම්බුණා කිව්වොත් එහෙම අපිට සතුටක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අපේ විඳීම හඳුනා ගැනීම කියන දේ ඇති වෙන්න අපිට ඒ කියන්නේ වින්දනයක් සකස් වෙන්න නම් ඒ වගේම අපිට හඳුනා ගැනීමක් ඇති වෙන්න නම් කෝප්පයක් කියනකොටම ඔයාගේ කෝප්පය කියනකොට අපිට හඳුනා ගන්න පාට වශයෙන් ලක්ෂණ වශයෙන් හඳුනා ගන්න අපිට ද්‍රව්‍යමය වස්තුවක් තියෙන්න ඕනේ. දැන් ද්‍රව්‍යමය වශයෙන් දෙයක් තිබුණ නැත්නම් එහෙම අපිට හඳුනා ගන්න විදිහක් නෑ. ද්‍රව්‍යමය වශයෙන් සකස් වෙච්ච දෙයක් තියෙන්න ඕනේ. ඒතර තමයි අපි කෝප්පය කියනකොට අපි දන්නවා කෝප්පය කියන්නේ මෙහෙම රවුන්ඩ් එකක් අඬුව තියෙන එකක්. ඒ මොකද අපි සංඥා තියෙන. එහෙම සංඥාවක් ගන්න අර ද්‍රව්‍යමය වශයෙන් හැදිච්ච එකක් තියෙන්න ඕනේ. ඒ වගේම දැන් ද්‍රව්‍යමය වශයෙන් හැදිච්ච එකට මේ අර නාම ධර්ම නැත්තම් ඒත් ඒක මේව කරගන්න විදිහක් නැහැ. ඒ නිසා ද්‍රව්‍යමය දේ මේ වෙන්නත් නාම වශයෙන් දේවල් තියෙන්න ඕනේ. ඒතර තමයි අපිට ඒක වෙන් කරලා මේව කරගන්න පුළුවන්. එතකොට ඒකට කියන නාමකයේ මේ ආදි වචන සහ රූපකයේ පාටික සම්පස්සය කියලා කියනවා. ඉතින් අපි මේ ද්‍රව්‍යමය වශයෙන් හැදිච්ච නිතර නම්වත් දාන නාමයක් දාන මේ නාමයේ තුලින් තමයි ද්‍රව්‍ය හඳුන්වන්නේ. ඒ වගේම මේ නාමකය අධිවචන ඒ වගේ රූපකාය පටික සම්පස්සේ තියෙන රූප ධර්මතාවයක් තියෙනවා. නාම ධර්ම සකස් වෙන කියන්නේ ගැටෙන අරමුණක් වස්තුවක් තියෙන වස්තුවක් නැත්තම් දැන් ද්‍රව්‍යමය හැදිච්ච කෝපය නැත්නම් අපිට කෝපය කියලා හඳුනා ගන්න විදිහක් නැහැ. ඒකට ඒ නිසා ඒ ද්‍රව්‍යමය වශයෙන් අපිට දෙයක් අරමුණු වෙන්න ඕනේ ගැටෙන්න ඕනේ. ඒ වගේ දෙයක් තිබුණොත් තමයි අපිට වේදනාවක් ඇති වෙන්න, සංඥාවක් ඇති වෙන්න, චේතනාවක් පහළ වෙන්න, ස්පර්ශ වෙන්න, මානසිකාරයක් ඇති වෙන්න අර මේ ද්‍රව්‍යමය වස්තුවක් තියෙන්නම ඕනේ. ඒ නිසා ඒකට කියන්නේ රූපකායේ පටික නාමකායේ පටික රූපකායේ පටික සම්පස්සය කියලා කියන්නේ. එතකොට රූපකායක් තිබුණොත් තමයි අපිට අර නාම සකස් වෙන්න උපකාර වෙන්නේ. ඒ වගේම අර රූපය පවත්වන්න ඒ වගේම නාම වශයෙන් තියෙන නම්වත් කරන්න ඕනේ. අපි කෝපය කියලා දාගත්තොත් තමයි මේ ද්‍රව්‍ය වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නාමයක් දාලා නැත්නම් කෝපය කියලා අපිට හඳුනා ගන්න මොකුත් කරගන්න බෑ. ඒකට පැනවීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක අපි පුජ්‍යලයන්ට වස්තු වලට නොයෙක් නම් දාලා තියෙන්නේ. ඒ නම් ඔස්සේ තමයි අපි ඒක තුල කෝපය කියනකොට කැමති නම් ඔන්න සතුටක් ඇති වෙනවා. ඒ වගේ වෙනවා. ඒකට ඒ පැනවීමක් කරලා නැත්නම් අපිට එහෙම එන්නේ නෑ. ඒ නිසා මේ නාම රූප කියන්නේ හැම වෙලෙම එකට තමයි සකස් වෙන්නේ. අර සමහර තැන්වල උපමා පෙන්නනවා ගොළු අන්ධයෙකුටයි කොරෙකුටයි ගත්තොත් කොරාට ඇස් තිබුණාට යන්න විදිහක් නෑ. මොකද යන්න බැරි නිසා. අන්ධයාට යන්න පුළුවන් හැබැයි ඇස් නැතිනම් හරියට හොයාගෙන යන්න බෑ. හැබැයි දෙන්න එකතු වුණොත් කොරාට හොඳට පේනවා අන්ධයාට පේන්නේ. අන්ධයා මොකද කරන්නේ කොරා උඩින් තියාගෙන ඊට පස්සේ අර කියන විදිහට මේ අන්ධයාට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ නාම රූප ධර්ම හැම වෙලෙම එකට තමයි කටයුතු කරන්නේ. ඒක තව උපමාවක් හැටියට ගත්තොත් අපි ආයතනයක් ගත්තොත් ඒ ආයතනයක් ගත්තාම ආයතනේ වැඩ කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඒවා කළමනාකරණය කරන, සංවිධානය කරන, සැලසුම් කරන, අඳින, අනකරන ඒ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ වගේ මේ ක්‍රියාව කරන පිරිසකුත් ඉන්නවා. එතකොට හැම වෙලෙම මේ දෙකොල්ල එකතුවෙන් තොරව දෙයක් හදන්න පුළුවන්කමක් නැහැ. අර අයට කායික සත්‍ය යොදවලා වැඩ කරන්න පුළුවන් වුණාට මේ දැනුම ඒවා ඒ හැකියාවල් සමහරවිට නැහැ. කියලා දුන්නොත් වැඩේ කරන්න පුළුවන්. වැඩේ කියලා දෙන කෙනාට කියලා දෙන්න පුළුවන් තමයි වැඩේ කරන්න තරම් හයියක් හත්යක් වල පුරුද්දක්
නැහැ. ඒතර අර ආයතනයක නිතරම සේවක මණ්ඩලකුත් ඉන්නවා. ඒ වගේම ඒ අධ්‍යක්ෂක පිරිස කියන්නේ පරිපාලනයේ පිරිසකුත් ඉන්නවා. ඒතර හැම වෙලේම වැඩක් කරනකොට ඒ දෙකොල්ල නිතරම එකතු වෙන්න ඕනේ. එකතු වෙන වෙලාවක තමයි වැඩක් කරන්න පුළුවන්. මේක දැන් සමහරලාට කියනවා අද වැඩ කරන අය ඇවිල්ලා නැහැ. ඒතකොට අර සැකසුම් කරන අය ඉංජිනේරු ඒකට ඊට වැඩ නැහැ. මොකද වැඩ කරන අය නැති නිසා. ඒතකොට සමහරලාට වැඩ කරන අය ඇවිල්ලා නමුත් වැඩ කරන අය හිටියට ඒවා අර සැකසුම් කරන ඒ අය ඇවිල්ලා නැහැ. ඒතකොට ඒ කරන්නත් සමහරට කියන අද මහත්තුරු නැහැ. ඒ නිසා අපිට වැඩ කරන්න විදියක් නැහැ. ඒතකොට මහත්තුරු ඉන්න දවසට සේවකයෝ නැහැ. ඒතකොට ඒත් වැඩ කරන්න එහෙනම් ඒ දෙගොල්ලම එකවර එකතු වෙන්න ඕනේ. ඒ දෙගොල්ල එකතු වෙච්ච වෙලාවක තමයි දෙයක් නිෂ්පාදනය කරලා එළියට දාන්න පුළුවන්. ආන්නේ වගේ මෙන්න මේ නාම රූප ධර්මතා එකතු වෙන වෙලාවක තමයි මේ සිතක් කියලා සකස් වෙන්නේ. ඒකයි. ඒ දෙක එකතු වෙච්ච වෙලාවක අපිට දෙයක් දැනගන්න පුළුවන්. ඒක කියන්නේ ඒකට එක දෙයක් කරනවා. ඒ කරන දේ දැනගන්න එක තමයි විඥාණයට පුළුවන්. හැබැයි ඒ දෙන්න එකතු වෙලා කරේ නැත්තම් දැනගන්න විදිහක් නැහැ. ඒකයි. එතකොට මේ නාම රූප වලින් දෙයක් අන්න සකස් වුණාට පස්සේ අර විඥාණයෙන් ඒක දැනගන්නවා. එහෙම නැත්නම් අපි කියන හිත ඒ දේ අපි හිතනවා කියනවා. එහෙම නැත්නම් අපි මේ ගැන කල්පනා කරන ඒතර මන ආයතනෙ කියලා අපි කියනවා. එතකොට ඒක හැබැයි අර නාම රූප එකතු වෙච්ච වෙලාවක විතරයි මේ දේ වෙන්නේ. නාම රූප නැත්නම් දැනගන්න විදියකුත් නැහැ, හිතන්න විදියකුත් නැහැ. එහෙම නැත්නම් මනසිකාරකමීමකට මන ආයතන හැටියට වැඩ කරන්න විදියකුත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? අර නාම රූප එකතු වෙන්න ඕනේ. ඒ නාම රූප එකතු වෙච්ච වෙලාවක තමයි අපි හිතනවා දැනගන්නවා කියන ස්වභාවයන් අපිට හටගන්න. එතකොට ඒ නාම රූප එකතුව තියෙනකන් දැනගන්න පුළුවන්. නාම රූප නැතුණකන් දැන ගැනීම නැතුව. හිතනම් නාම රූප හටගත්තතර ඒ රාග සිතක්, දේශ සිතක්, මෝහ සිතක්, මාන සිතක්, අහංකාර සිතක් ඇති වෙනවා. ඒ නාම රූප නැතිවීමත් එක්ක ඒ හිත නැති වෙලා යනවා. දැන් අපි පාටික හිත ගත්තොත් එහෙම දැන් අපි අතීත දෙයක් මුල් කරගෙන කේන්ති යනවා. අපිට කවුරු හරි අපි කියමු පුජ්‍යලයක් කියලා. කවුරු හරි කියනවා පුජ්‍යලයක් පිළිබඳ වර්ණනා කරනවා. නම කියලා. අහබලා හරිම හොඳ කෙනෙක්, පුදුම කරුණාවන්තයි, දයාවන්තයි කියලා දැන් අපි ඉදිරියේ ඔන්න අපි වර්ණනා කරනවා. ඒතර අපේ හිතට එකපාරටම එනවා මොකද්ද? කේන්තියක් අපිරියක් මූ කොහොමද හොඳ කෙනෙක් වෙන්නේ? එයාම ගියට මන්නේ දන්නේ කියලා ඔන්න අපේ හිතේ ආවේගයක්, කේන්තියක්, අමනාපයක් ඇති වෙනවා. අරයත් එක්ක ඊට මේ වගේ කසකබල් මිනිස්සු වර්ණනා කරනවා කියලා තමයි වර්ණනා කරන කෙනෙක්ත් එක්කත් අපිට තරහ ඇති වෙනවා. එතකොට අපිට පුජ්‍යලයත් එක්ක තරහ ඇති වෙන්න, කේන්ති සිතක් ඇති වෙන්න මොකද්ද වෙන්නේ? අර පුජ්‍යලය අරමුණු කරගෙන එයා පිළිබඳව අර මේ දෙයක් කතා කරනවා. එයා පිළිබඳව වර්ණාවක් කරනවා. එතකොට හොඳ වර්ණනා කරත් අපේ සංඥාව තියෙන මොකද? එයා නරක කෙනෙක් කියලා. එතකොට අර වර්ණනා කරනකොට අපිට ඔන්න ගැටුමක් ඇති වෙන හිතේ. එයා කොහොමද හොඳ කෙනෙක් වෙන්නේ? එයාගේ හැටි මන්නේ දන්නේ කියලා අපි හඳුනා ගන්නවා. ඒකෙම අපිට මේ පුජ්‍යලයා පිළිබඳව තියෙන සුඛ වේදනා ගතිය, දුක් වේදනා. ඒක එයා ගැන කියනකොට අපිට අපේ හිත එකපාරටම පැහැරීමක් ඇති වෙන්නේ. ප්‍රසාදයටපත් වෙන්නේ, සතුටටපත් වෙන්නේ නෑ. නම කියනකොටම අපි මොකද වෙන්නේ? අපිට දුක් වේදනාවක් තමයි හටගන්නේ. ඒක මොකද වෙන්නේ? අපිට අර එයා හඳුනා ගන්නවා. අපි එයා හඳුනාගෙන එයා මහා නරක කෙනෙක්, මේ අර ගුණ කිව්වට එහෙම ගුණ නෙමෙයි අපි හඳුනාගන්නේ අගුණ. ඒකම අපි චේතනාවෙන් හිතන ඊට පස්සේ මනසිකාර වෙනවා එයා ගැන. අර එයා කොච්චර මේ සමාල්ලාට ගුණ කිව්වත් අපිට එයාගේ මතක් වෙන්නේ මොනවද? දුරු ගුණ. ඒකයි. එතකොට අර දැන් එහෙම පුජ්‍යලයේ හිටියේ නැත්නම් එහෙම අපි දන්නේ නැති පුජ්‍යලයක් ගැන කියනවනම් නමක් කියලා ආවලා මේක එහෙම අපිට එනවද? ඒතර කේන්තියක් ඇති වෙන්නේත් නැහැ, තරහක් ඇති වෙන්නේත් නැහැ. අර සතර මහා ධාතුන් හටගත්ත එහෙම කෙනෙක් අපි දන්නේ නැහැ. ඒ නමක් දාපු කෙනෙක් අපි දන්නේ නැහැ. අපි කියමු මොනවා හරි නමක් කියලා එඩ්වින් කියලා කිව්වොත් අපි දන්නේ එඩ්වින් කියලා කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුගේ මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ. ඒතකොට අපිට මොන හිතක්වත් ඇති වෙන්නේ නැහැ. හොඳ හිතක් ඇති වෙන්නේත් නැහැ, නරක හිතක් ඇති වෙන්නේ නැහැ. අපිට ගානක්වත් නැහැ. අපි එඩ්වින් කියන්නේ මනුස්සයෙකුට ගහකට කියලා දන්නෙත් නැහැ, බල්ලෙකුට කියලා දන්නෙත් නැත්තම් නේද? අපිට නිකන් ඒක කිසිම වැඩි සිතක් ඇති වෙන්නේ නැත්නම් දැනගන්න කාරණාවක් වෙන්නේ අපි කුතුහලයකටපත් වෙන්න පුළුවන්. අපි අහනකොට කවුරු ගැනද කියන්නේ, මොකක් ගැනද කියන්නේ එහෙම. හැබැයි අපි දන්න කියන කෙනෙක් ගැන කිව්වකම ඒක අපේ කනට ඇහෙනකොටම අන්න අපිට හිතේ කේන්තිය අන්න සකස් වෙනවා. ඉක්මනින්ම ඇහෙනකොට මේක වෙනවා. එතකොට ඒතර ආයතනයක් වශයෙන් අපිට අපේ මන ආයතනේ සකස් වෙන්න පුළුවන්. කිව්වට පස්සේ අපි ඒක ගැන කල්පනා කරන්න පුළුවන්. ඒතර කනගස හදාගත්තොත් එහෙම
ඒක දැනගන්න අපිට විඤ්ඥාන පහල වෙන්න විඤ්ඥාන පහල උපකාර වෙන්න අපි අට සංඥා තිබුණනම් විනීන් තිබුණනම් ඊළඟට ඒ පිළිබඳ අපි චේතනා පාරකරොත් මනස්කාර කරොත් විතරයි ද අපි කිවට අපි යාගෙන මනසකාර කරන්න එන අගුණ තියනෝකීමක අගුණ කිවට අපි මනසකාර කරන්න එහෙනම් අපිට අන්න අර කනහර ඇහෙන සද්‍යත්යක හිතේක ඉතියක් සකස් වෙන්නේ ඒකයි ඇයි මොකද අපි පුද්ජලය පිළිබඳව අගුණ කිවට අපිට ගුණ මනසිකාර වුණොත් අර කේන්තියක් කෙනෙකක් හැදෙන්නේ නැහැ එනම් අපි ඒකත් එක අයෝනි සෝමනස්කාරය කෙනෙක වෙන්න ඕනි ඉති මොය විදිර ඔය ටික එකතුුණ හම තමයි අපිට නිතරම හිතට මේ සිප් කියන දේවල් වසයෙන් ගත්තත් අපිට රාග සිතක් හටගන්න නම් දේශසිතක් හටගන්න මෝහ සිතක් ඇති කරගන්න මාන්‍යයක් ඇති කරගන්න නම් ඔය මේ ඇහරාහෝ කනහරාහෝ නාසේ දිව ශරීරය මනසහරාහෝ එමදු දෙසත් සකස් වෙනනම් අර නාමරූප හටගන්නම ඕන නාමරූප හටගන්න නැත්තම් එහෙම සිත් සකස් වෙන්න බෑ එතුර හිතක් කියලා ගණඩගයොත් එක්ක වින්ද දෙයක් ගැනතමයි අපි දැනගන්නේ හිතන්නේ තෙන්න හිතනවානම් අපි කේන්ති සිතක්නගේ අපි දැන කැන වින්ද දෙයක් ගැන හඳුනගත්ත දෙයක් ගැන චේතනා පහල කරන දෙයක් ගැන නැත්තන් අර සතර මාධාතුන්ගේ හටගත්ත දෙයක් වෙන්නත් ඕ නෙම නැතුවත් බැහැ ඒක එනිසර නාමරූප එකතු වෙච්චි වෙලාක තමයි අපි මේ සිතක් කියන දේ හටගන්න හිම නැත්තම් විඤ්ඥානයක් කියන දේ සකස් වෙනීම නැත්තම් මනස කියන දේ සකස් වෙන ඒ ආය අපි හිතින් කල්පනා කරනට ඒකන මනායතනය කියලා කියනවා එතොට ඇහෙන් දැක රූපයක් ගැන තමයි හැබැයි කනන් යහප සාධ්‍යයක් එතොට ඒ අතීත නාම රූපයෙන් හටගත්ත දෙයක් ඒක තමාර මනසින් ඒ කල්පනා කරන එකට ඒවෙලාට අපි කියන හිත කියල කියන්නෙත් නැතුව විඤ්ඥානය කියන්නේ නැත එහෙම ක්‍රියාත්මක වෙලාටකෙන මනා යතනය කියලා කියන මනසිමේදේ සිද්ධ වෙනකොට මේ විදිහට එතුර අපි හඳුන ගන්නන මේ හිතක් කියලා අපි කතා කරන්න විඳින දෙයක් ගැන හඳුනගත්ත දෙයක් ගැන ද හඳුනා ගැනීම කියන අපිට කරගන්න බැරිවෙන තාකල් සිතක් ඇති කරගන්න බැහැ අපි ගේමු අලුත් පලතුරක් ගැන කවුරු හරි මේ ඇවිල්ලා වර්ණා කරන අපට ලෝභ සිතක් ඇතිවෙන්නේ කණ්ඩෝනි කිය හිතක් ඇතිවෙන්නේ ආසා කියන හිතක් ඇතිවෙන්නේ නැහැ තන්නාව කියන කැමැත්තගෙන හිතක් ඇතිවෙන්නේ ඇයි ඒ කියනදේ අපිට හඳුනගන්න පැරිනා ගැන ඒක හඳුනගත්තොත්තම මේක පලතුරා මේක කණදයක් කියන එක හඳුනගත්තකමන්තමයි වර්ණා කරනකම අන්න කතා කරනකොට අපිට සිතක් පහලෙනවා මං හොද අපටිකක් කන ගෙනවකිවතුන් අපිට ආසහිතක් ඇතිවෙන්න පුළන් හැබැයි මේ අපට ගෙන යහවලාට දෙන්න කිවොත්තේම අකමැති හිතක් ඇතිවෙන්න පුළුවන් ඒක ඉරිසිාවක් ඇතිවෙන්න පුළන් මට දෙන්න තුන්ග දෙයාට දෙන්න කියලා ඒ විදිහට එතරේ සීල සිත් හටගන්නට සංඥාවත් තියෙන්න්නම ඕනි ඒ කියනදේ අපට හඳුරගන්න බැරිවුණුත්තහෙම අන්න හැකියාවක් නෑ පූරු සංඥා කියනදේ තියෙන් ඕනි අපට පූරු සංඥා ගොඩාත් තියෙන ඒ පෙර සංඥානුව තමයි අපිට දේවල් පිළිබඳර හිතක් හටගන්න කැනරාග සිතක් දේශ සිතම් මෝහ සිතක් හොඳ හිතන් නරග හිතක් කියන එකක් හෝ නැත්තම් ඇහැන් ඇහැට පේන දේ දැනගන්න කනට ඇහෙනදේ දැනගන්න අර සංඥාව තියෙන්නම ඕ දැනාම ධර්මෝලින් එකත්තම මේ සංඥාව තුයි සංඥාවතම පකට ප්‍රබල දෙයක් බවට පත්වනවා හඳුන ගන්න බැරුණ දැනගන්න විදියක් නෑ එතොට සමරලාට ගල් ගෙඩියක් වගේ දෙයක් අපිට පේනවා අපි හැබැයි මේක පලතුරක් කියරද හඳුනගෙන නැත්නම් නික අපිට ගල් ගෙඩියක් වගේ තමයි පේන්නේ කෙනෙක් ඇවිල්ලකින මේක තමයි ලෝක අලුතෙන් හොයාගත්ත පලතුරකිවත්තේ මර ගල් ගෙඩිය වගේ එක ඉටවසුන් තමයි අපි ඒකට ආසාාවක් මැතක් ඇතුන ඒ වර්ණා කරන මේ ගල් ගෙඩිය ඇපල්ලටත්තැඩි හරි රස දෙයක් අලුතෙන් හොයාගත්ත මේ තරන් තවත් රසපුරම් මේ ලෝක කොහෙවත් නෑ මේක මේ පෙරුම මේම තිබුණට ගලක් වගේ මේක හරිම මුූදුයි මේක කනකොට හරිම ශෝක් කියල කිවගම ඔන්න එතට අපිට හැබැයි ගොඩා කරයට කියන්න වෙන මේ වෙනස් සංඥාදාන ඇපල් ගෙඩියක් වගේ හරි මුූදුයි මේක නිකං ආහවල් පලතුර වගේ හරි ශොප් තියන මේ ගල වගේ පෙවුණට දැම්බල සංඥාකොටත් දෙන තොරතමය අන්න දැනගන්නවා ඒක එතුට කන දෙයක් කියල දැනගන්න පුළන් සිත්ත හිතක් ඇතිවෙන මොකද මටත් ඔය ගෙඩිය කන්න ඕනි ආසාාවක් පහලනාරය වර්ණා කරනවානේ එතුර තමන් ආස කරන දේවල් තිනට අපි අපල්ලට ආසහිත මේකට තාසනය අපල්ලටත් වැඩි රසයින ආනකයි ඒ විදියට මේ
පූර්ව සංඥාවක් කියන අපිට නැත්තන් දැනගන්න විදිියකුත් නෑ හිතක් ඇතිවෙන්න විදිියකුත් නෑ ඒකයි මේ නාමරූප නිසා මේ විඤ්ඥානය හටගන්නවා කියන්න ඉතින් අර ඔක්කොම එක වෙලාවේ එකතු වෙලා සකස් වෙනකැන් සතර මහාධාතුන් හටගත්ත නිමිත්තකුත් එක්ක ද්‍රව්‍යමය දේකුත් එක්ක විදීමක් ඉළඟට සංඥාවක් චේතනාවක් ඉළඟට ස්පර්ශය සහ මනසිකාර නාම ධර්ම පහත්තින වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ද මනස්කාර නොකරොත් ඒත් මකද වෙන්න දැන් කෙනෙක් වර්ණා කරනවා වර්ණා කරට තමන්ට මානසික මොනවර මානසික ගැටලුවත්ති නතකොට ඕ අරය කන දෙයක් ගැන කියනවාද මොනවත් දන්නේ නෑ එතට එයාට එයාගේ වෙනත් පස්නයක් ගැන හිතනට අරය කොච්චර අරගේ අලුත් ගෙදියක නල වර්ණා කරත් එයා දන්නේ නෑ කවුලර කිවත් ඔයාට මේ අහව ලැවිලම අලුත් ගෙදියක් මේ ගැන කිව කොහොම දේක කියරතර එයාට හෙම පිලින්න එක නයට දැනගන්න විදින්නේ මොකක් ගැනද ඇයි අහවලා ගැන කිවේ ඕ මොනෝද කිවතම මම මේ වෙන ලෝක හිටිය මට මොකක්වත් තේරුණේ එතන මොකද එයා කියන්න නාම ධර්ම රූප ධර්ම වෙනත් අරමුණක් එක තමයි ක්‍රියාත්මකුණේ අරයා අර ද්‍රව්‍ය මේ වස්තුවක් ගෙනල්ලා ඒක අර වර්ණා කර කිවට විඳින් ඇතු නැත්නෑ සංඥා ඇතු නැත්නෑ චේතන ඇතු නැත්නෑ ස්පර්ශ නැත්නෑ මනසිකාර ඇතුනේ ඇයි එයාගේ සම්පූර්ණ මනස වෙනත් දෙයක් එක්ක තිබුණු නිසා. ඉති ඒ නිසා මේ මෙන්න මේ නාමරූප එතෝට හැම විලේම එකට තියෙන්නේ එකතු වෙලා තමයි තියෙන ඒ නාමරූප මිශ්ෂුට් වෙලාවක තමයි අපට මේ හිතක් කියලා හෝ විඤ්ඥානයක් දැරීමක් කියලා හටගන්න. එත රනි පැත්තෙන් ගත්තා මේ නාමරූප වලටත් තනින් ක්‍රියාත්මක වෙන්නත් ඒකට හේතුවෙන්නෙත් විඤ්ඥානය තමයි එක නාමරූපච්චා විඤ්ඥානන් කියලා කියන්නේ එකයි. එති ඒක හරියට දැම් ආයතනයක් ගත්ත ආයතනයක ඒ සේවකයෝ ඉන්නවා ඉළඟට ඒවා මෙහෙවන ඉන්න ඒ අයට ඉහිලින් කෙනෙකින් අපිගෙන ඒක ආයතන ප්‍රධානයක් කියලා. එතර ආයතන ප්‍රධානයාගේ උපකාරයක් ඕනි මේ අයට වැඩ කරන්න. ඒවගේම ආයතන ප්‍රධානයටත් මේ අයගේ උපකාර ඕනි. එතර ඒ දෙගොල්ලගේ එකතුව නිසා ආයතන ප්‍රධානයට තියන මුදල් දවන්න පුළන් බලය තින ඔටික තමයි තිය හැබ වැඩ කරන්නුවත් සැලසුම් කරන්නුවත් දැනුමක් මොකුත් නැහැ. ඇබැයි අර පරිපාලන නැත්ත නායකත්තේ මේක විතරයි එයට තියෙන. අන්නේ වගේ දැ විඤ්ඥානයට පුළුවන් දැනගන්න විතරයි වෙන දෙයක් කරගන්න බෑ. හැබැයි ඒ දැනගැනීම අරයටත් උපකාර වෙනවා ඒකයි. එතොට දැන් අයිතිකාරයට කොයිවෙලේපත් මේ දෙගොල්ලගින් තොරෝ දෙයක් නිස්පාදනය කරන්න මුකුත් කරන්න එතරාන්නේ වගේ තමයි විඤ්ඥානයට දැනගන්න පුළුවන් හැබැයි විඤ්ඥානයට දැනගන්න නාමරූපෝලින් දේවල් දෙන්නම ඕනි. ඉතේ වගේ මේ එතර ඒකයි නාමරූප විඤ්ඥානය ඕනෝන් එකතු නහම තමයි අන්න හැම දෙයක්ම ක්‍රියාත්ම කරන්න පුළුවන් මේ බව පැවත්ම ඔක්කුමතිමේ නාමරූප විඤ්ඥානය දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවේ නිසා කරෙත්තාවතා ජායතිවා ජීවතිවා මීවතිවා චවතිවා උපද්ජතිවා කර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතට අපි යම් වෙලාවක මේ විඤ්ඥානය කියලා දෙයක් සකස් වෙනවනම් එහෙම නැත්තම් හිත කියල සකස් වෙනවනම් මනස කියල සකස් වෙනගේ සකස් වෙන වෙලාවේ මේ නාමරූප එකතු වෙච්චි වෙලාක ඒ වෙලාවෙ තියෙන්න්න මොකක්ද ගත්තොත් විදීමක් ඒ වගේම සංඥාවක් චේතනාවක් ස්පර්ශයක් මනස කරන පැත්තෙන් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් ඒක සතර මහාධාත්තු මූලිකයෙන් සකත්වුණු මොනොහරි දවමය දෙයක් පෙන්ඩෝන ඒ ද්‍රවමය දෙයක් නැත්තම් විදිට විදිකුත් නෑ හඳුන ගන්න විදිකුත් නෑ චේතන පහල කරන්න විදිකුත් නෑ ඒවගේ මනසකාර කරන්න විදිකුත් නෑ ස්පර්ශවෙන් විදිකුත් නෑ ස්පර්ශවෙන් අනිවාරගේ ද්‍රව්‍ය දෙයක් තියෙන්න්නම ඕන. ඉති මෙන්න මේ දෙගම එකතු වනු ලාක තමයි ඒ දෙක එකතු නාන යම් වෙලාවක ආනේ වෙලාවට තම අපි දැනගන්නවා කියන දේ සහ සිතනවා කියන දේ ක්‍රියාත්මක වෙන්. ඒක නාමරූප හටගත්තොත් අන්න විඤ්ඥානය හටගන්න නාමරූප නැතිවුණොත් විඤ්ඥානයක් නැතිවල ඒ. ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේදී අපි අසන්නෙක් ඉන්නවා ප්‍රශ්නයක් යොමු කරන්න අපි සඳහා අවස්ථාව ලබා දෙමු.
බොහොම ස්තුතියි විජය මනෝජ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේට නමස්කාර කරනවා බොහොම ස්තුතියි හොඳයි මේ තාමත් පැහැදිලි ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ප්‍රශ්න වලට උත්තර වහන්සේ මේ දැන් දීපු පිළිතුරෙන් ඒක මගේ ප්‍රශ්නයටත් ලැබුණා උත්තර කොටස ඒක කඩලා මම ඉවලා ඇත්තේ මේ ඒ ඔය සංවිධායක නෝනා කෙනෙක් පණිවිඩයක් කිව්වා මේක අහන්න කියලා. මගේ පළවෙනි පිටිදී දැන් මේ නාම රූප දෙකේ ස්වාමීන් වහන්සේ මම කියන්නේ පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා කියන්නේ. මේ නාම රූප කොටස් දෙකේ නාම කොටසේ අන්තිම කොටසනේ මානසිකාර වශයෙන් තියෙන්නේ. දැන් මේ මානසිකාර වල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරසයන් පැහැදිලිව ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා මානසිකාර භාවනාවේ අවස්ථාවේදී මානසිකාර කිරීම ඒ හඳුනා ගැනීමෙන් ඉතිවෙන తত্ত্বය ඒ ඒක රාගසිතක්ද දෝෂසිතක්ද මොහසිතක්ද සිටේ මේ රයිසිං සිටේ මේ සමුදය දෙක බලන්න යනකොට මේ ත්‍රිමයි නැත්මයි බලන්න යනකොට මොකක්ද කියලා ඉස්සෙල්ලා හඳුනා ගන්න අපි එතන භාවනාවේ අවස්ථාවේදී නැත්නම් කලින් ඔබ වහන්සේ කලින් මේක මේ යනගෝ එකේ වැඩසටහන් වලදී පැහැදිලි කරලා දීලා තියෙනවා මතක විදිහට. අපි මේ මානසිකාරය ඒ අනිත් හැම වෙලාවකදීම කිරීමෙන් මේ අයෝනිසෝ මනස්කාර කිරීමෙන් විදිහට ඒක සිවිදියට යෝනිසෝ මනස්කාර කිරීමෙන් සිවිදිහට අඳුන ගැනීම භාවනාවෙන් පිට කරාම පිට අනිත් අවස්ථාවලදී විතර පුරුදු වෙනවා නම් අර මේ විරිය වශයෙන් ඒ භාවනාවේ නැතුව එතකොට මේ භාවනාවේ මේක નિરાයාසයෙන්ම පැමිණිය යුක්ත අපි එහෙම කරනවා නම් මෙහෙමයි දැන් මේවා નિરાයාසයෙන් සකස් වෙනවා ඒකට අපි හුරු වෙලා තියෙන්න ඕනේ ඒ දැන් යෝනිසෝමනසිකාරය කියන එකත් කෙනෙකුට හුරු වෙලා තියෙනවා නම් අරමුණක් කෙනකොටම නිරාජාසයම යෝනිසෝමනසිකාරය කියන එක සිද්ධ වෙනවා කියන්නේ අපි කියන්නේ කල්ැතුව හොඳට නිවැරදිව හඳුනාගත්ත දෙයක් තියෙනවා නම් අපි කියමු දෙයක් අනිත්‍යයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් නම් වෙනස් වෙන දෙයක් කියලා එතකොට මනසිකාරය ඒ විදිහට තමයි සකස් වෙන්නේ. ඒතර මනසිකාරයත් එක්ක මේ යෝනිසෝමනසිකාරය වෙනවා මිසක අයෝනිසෝමනසිකාරය වෙන්නේ නැහැ. ඒකයි ඒක අර මේ දැන් මේ කුසල පාසක පැත්තටත් මේක කියන්නේ යෝනිසෝමනසිකාරය වශයෙන් හුරු වෙලා තිබුණොත් දෙයක් අපි හඳුනා ගන්නකොටම නිවැරදිව මේ යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන්. යෝනිසෝමනසිකාරය කරාට පස්සේ ආයෙත් නිවැරදිව හඳුනා ගැනීමක් තමයි සකස් වෙන්නේ. ඒකයි. ආයෙ නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. ඒ නිවැරදි හඳුනා ගැනීම තුළ ආයෙත් යෝනිසෝමනසිකාරයට අවස්ථාව සැලසෙනවා. මේ කියන්නේ මේ ඔක්කොම එකිනෙකට උපකාරව පවතින ධර්මතා. එකක් දෙයකට යම් රුගුලක් දුන්නොත් එයා අනිත් එකකට ආපාරක් උදව්වක් කරනවා. රුගුලක් දෙනවා. ඒ විදිහට තමයි මේවා ධර්මතා පවතින්නේ. ඒවා දැන් අපි කල්ැතුව යෝනිසෝ මනසිකාරය කරලා තියෙනවා නම් දෙයක් පිළිබඳව එතකොට කල්ැතුව අපි හඳුනාගෙන තියෙනවා කියන එකයි. එතකොට ඒ කල්ැතුව හඳුනාගෙන තියෙන දේ තමයි අපිට සමහරවිට ඔන්න ඇහැට හෝ කනට හෝ ඒ නිමිත්තක් හැටියට එන්නේ. එතකොට අපි කල්ැතුව ඒක හඳුනාගත්තා නම් අන්න යෝනිසෝ මනසිකාරයට අවස්ථාව තියෙනවා. හඳුනා ගන්න බැරි වුණොත් අයෝනිසෝ මනසිකාරයට තමයි තන තියෙන්නේ. ඒවා නිතරම එකනෙකට උපකාරව පවතිනවා. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරය කරලා තිබ්බත් සංඥාව නිවැරදි වෙනවා. එතකොට හඳුනා ගන්නකොටම අන්න නිවැරදි හඳුනාගත්ත ගමන් යෝනිසෝ මනසිකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආයෙත් හරි විදිහට අපි ඒ ගැන කල්පනා කරනවා. හරි විදිහට කල්පනා කරගත්තට පස්සේ ආයෙත් යෝනිසෝ මේකට සංඥාව නිවැරදි වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ අපි සාමාන්‍ය ජීවිතයේ දෙයක් කරොත් ඒක අපි මේ ක්‍රියාකාරීන් ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙනකොටත් අපිට ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්න හැකියාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මගේ දෙවනි කොටසට යන්නේ ඉස්සෙල්ලා ඒක ගැන මම තව පොඩ්ඩක් මේ දැන් ඔය යෝනිසෝ මනසිකාර කිරීම වශයෙන් දැන් අපි මේ අවස්ථාවේ මේ ලෝකයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න අනුව විශේෂයෙන් ලංකාව වගේ දුප්පත් රටවල් දාමත්ම අමාරුවෙන් කරගෙන යන අවස්ථාවක ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා බැලීම අයෝනිසෝ ඒක මගේ ප්‍රශ්නයක් අනේ මේ අපි
අපි උදව් කරන්න ඕනේ කියලා අලෝක කරගන්න වගේ දේවල් කිරීමෙන් භාවනාවේදී මේකට උපකාරයක් රුකුලක් වෙනවා නේද කියන එක තමයි අනිත් මේ මගේ මේ පළවෙනි එකට ඔබ වහන්සේ උත්තර ලැබුණා අනුව වෙච්ච මේ දැන් ඇතුල්ට අදහසක්. ඒක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ සාදු. මට තොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ලංකාවේ මේක දැන්. ස්වාමීන් වහන්සේ මට ඒක උදාහරණයක් වශයෙන් ආවේ හිතට දැන් අපේ සිතේ භාවනාවේදී හිත හඳුනා ගන්න මේක ලෝභ සිතක්ය මේක අලෝභ සිතක්ය මේක ද්වේෂ සිතක්ය මේක අද්වේෂ සිතක්ය හඳුනා ගන්න අපි උදාහරණයක් වශයෙන් කියනවා දැන් මේ අවස්ථාවේදී එඩ්වර්ඩ් මේ දියුණු වෙන රටවල් වල විශේෂයෙන් ලංකාවේ රටවල් වල අනන්ත අප්‍රමාණ දුකෙන් තමයි කල් ගෙවන්නේ. අපි මේ දියුණු රටවල් වල පොහොසත් රටවල් වල ඉන්න විශේෂයෙන් ලාංකික බෞද්ධ වශයෙන් අපි මේ අවස්ථාවේදී අපි උදව්වක් කරනවා නම් එතනින් අපේ අලෝභ සිත දියුණු වෙලා ලෝභ සිත අඩු වෙලා අපේ අනිත් අයට තියෙන ඒක්ට්‍රඩ් එක කියන්නේ මේ ද්වේෂයක් නැතිකම නැති වෙලා සාමාන්‍ය ජීවිතයේදී මෙහෙම කරාම නේද භාවනාව අපිට භාවනාවේදී මේ සම්මානපත්තාව ඒක අපේ සිත හඳුනා ගන්න උකුලක් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකත් ඇත්තටම දැන් ඉතින් මේ කියන්නේ දැන් අපි කියමු ඊටමත් මෛත්‍රී සිත කියලා මෙත් සිතක් ඇති වෙන්න දැන් ඊටාත්ම පිරිසිදු මෙත් සිතක් ඇති වෙන්න අපිට නිවැරදිවම හඳුනා ගන්න ඕනේ. දැන් අපි කියමු දැන් අපි අපේ අය කියනත් එකත් එක්ක අපිට ඔන්න මේ මෛත්‍රියම කියන්නේ පතුරවන්න නැත්නම් උදව් කරන්න හරිම ලේසි. කියන්නේ දැන් අපි ලංකාව ගත්තොත් අපි ලංකාව කියමු හඳුනා ගන්න ඒ කාගෙද අපි. ඒතර එතන තියෙන ඒ බැඳීමත් එක්ක අපිට හරි ලේසි ඒ අයට උදව් කරන්න ලංකාවේ මිනිස්සුන්ට සෙට් කරන්න හරිම පුළුවන්. එතකොට දැන් සමානලාට අපිට මේ අනිත් ජාතීන්ට සමානලාට අපි අගමැති සමාජ ජාතීන් හිටියොත් එහෙම ඒ අය කොච්චර දුක් විඳලා සමානලාට අපිට ඔන්න හරියටම මෙසිතක් ඇති කරගන්න හරි අමාරුයි. මොකද අපි ඒ අය පිළිබඳව වැරදි සංඥා තියෙන නිසා. එතකොට අර පිරිසුදුම සිතක් මේ අපිට ඇති වෙන්න නම් අපේ සංඥාව කියන එක කියන්නේ අපේ කියලා හෝ අනුන් කියලා හෝ ලෝක සත්‍යය කියන්නේ කවුරුත් හරි ආසරණයි. කියන්නේ අපි හඳුන ගන්න ඕනේ මේ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ජාතින් වශයෙන් ගත්තත් හැමෝම මේ කෙලෙස් තියෙන සත්වය හැමෝම දුකටපත් වෙලා ඉන්නේ. එතකොට අපි මේ විදිහට හරියට හඳුනාගත්තොත් තමයි අන්න හරියට මේ සිත කියන එක හරියට එන්නේ. එතකොට අපිට ඒ අයට උදව් කරන්න ඕනේ කියන දේ හරියට අපිට අල්ලගන්න පුළුවන් මගේ මේක පිරිසිදු හිතක්ද අපිරිසිදු හිතක්ද. ඊළඟට මම ලෝකයට සෙට් කරනවා. එතකොට මම හදවතින්ම මුළු ලෝකෙටම කරන්නේ නැත්තම් එහෙම නැතුව. ඉතින් ඒක අපිට පුළුවන් අපි අර අභ්‍යන්තරයට පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. එතකොට අර සමස්ත ලෝකයා කෙරෙහිම අපිට නිවැරදිව හඳුනාගෙන එහෙම ඇති වෙන්න පුළුවන්. නැත්තම් අපේ කියන දේ මුල් කරගෙන විතරක් අපිට කරුණා මෛත්‍රී උදව් කිරීම පිටන්නත් පුළුවන්. ඉතින් එතකොට අපේ එක්කමත් එක්ක පොඩි එහෙම ප්‍රශ්නයක් නැහැ කරන්නේ. නමුත් අපේ පොඩි ඒ සම්බන්ධව යම් අපිරිසුදු භාවයක් අල්ල ගැනීම ස්වභාවයක් තියෙනවා. ඒකත් එක්ක තමයි සමහරවිට අපි අනිත් කෙනෙකුට වැඩි අපේ හිත ඉක්මනින් උණු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒවා Tamanට පොඩ්ඩක් විමසලා හඳුනා ගන්න. ඒකත් අර සංඥාවෙන් තමයි වැඩ කරන්නේ. ඒකයි. එතකොට අපි අපේ අය උදව් කරන්න ඕන කියන සංඥාවත් එක්ක අපිට අපේ අය දුකටපත් වෙනවා කියව ගමන් අපේ හිත ඉක්මනින් උණු වෙලා උදව් කරන්න මේ වෙනවා. නම් ලෝකයටම සමහරවිට අපිට ඒක සමහරවිට නැති වෙන්න පුළුවන්. නමුත් ඊ타ත්ම පිරිසුදුම මෛත්‍රී සිතක් කියන මුළු ලෝකයටම එක හා සමානව සෙට් කරන්න උදව් කරන්න පුළුවන් විදිහේ හැකියාවක් අපේ හිතේ තියෙන්න ඕනේ. ඉතින් අපිට ලෝකෙටම කරන්න ඉතින් කොහොමද හැකියාවක් නැති අපි ළඟ එතකොට ආසන්න ආයත තමයි බොහෝ දුරට කරන්නේ. නමුත් අපේ හිත වශයෙන් ගත්තා අපි ලෝකෙටම කරන්න පුළුවන් හිතක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒතර පිරිසුදුම වෙන්නේ. එතකොට අපිට අපේ හිත හොඳටම හඳුනා ගන්න පුළුවන් ඒ විදිහ අපි විමසලා බැලුවොත්. එතකොට මේ සංඥාවත් එක්ක අපිට ගන්න පුළුවන් මොකද්ද අපිට තියෙන හරිම ගතිය කියලා. ඒක. හොඳයි ස්වාමීන් වහන්සේ ඒකෙත් පොඩි කමෙන්ට් එකක් මේ දැන් මේ ඔය ලංකාව ගැන ඔබ වහන්සේ කිව්වා අපිට ඉතාමත්ම පහසුවෙන් අපි දන්න ආයතන මගින් කරන්න පුළුවන් නිසා පුළුවන්. ඒ වගේම තියෙනවා මොඩි ස්වාමීන් වහන්සේගේ තියෙනවා ග්ලෝබල් බුද්දිස්ට් රිලීෆ් කියලා. අපි
මොහොමින් දන්නවා මේ ඒ වට උදව් කරන අය දන්නවා ඒගාවට තියෙනවා UN කියලා තියෙනවා ඒ මාර්ගයෙන් මුස්ලිම් ළමෙක් ස්පොන්සර් කරන්න පුළුවන් එහෙම කරපු අය දන්නවා මේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ලංකාවේ ඒක තමයි මේ වහන්සේ එක හරි පිළිසිදු සිතක් තියෙනවා නම් මේක මගේ දෙයක් කෙනෙකුටම විතරක් නෙවෙයි අනිත් අයටත් කියලා ඒක බොහොම ස්තුතියි සාදු මම මගේ දෙවනි ප්‍රශ්නේ කොටසට යන්නද ස්වාමීන් වහන්සේ හොඳයි ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම අනික දැනගෙන පිළිතුරු තමයි පොඩි උමක් තිබුණේ මේ සිත අවිද්‍යා තණ්හා සම්ම නාම රූප කියන හතරම මේකට සිත ඉතිවීම බලපානවා ඊට පස්සේ මම හිතන්නේ මේ පූර්ව කම්ම පූර්ව තණ්හා වගේ දේවල් නිසා ඊවෙන් සමහර විට මේ පැයකට ඉස්සෙල්ලා පුළුවන් ආත්මෙ එහෙම කියලා මම මේ අහන්න හදන්නේ ඒ ප්‍රශ්නේදී ඒක හරියට ස්වාමීන් වහන්සේ කර්ම හතර අදාළද මේ සිත ඇතිවීමට චතු සමුට්ටානික රූප කලාත්මක කම්ම චිත්ත ඍතු ආහාර කියලා කියන්නේ දැන් ඒක මේ රූපය පවතින උපකාරක හැටියට පෙන්නන්නේ මේ දැන් රූපය පවත්වන්න කර්මය බලපානවා ඍතුව බලපානවා චිත්තේ බලපානවා ආහාර බල ඒකට කියන චතු සමුට්ටානික රූප කලාප කියලා කියන්නේ හටගත් රූපය පවත්වන්න උපකාරක ධර්ම කර්මයේ තියෙන්නත් ඕනේ චිත්තේ තියෙන්නත් ඕනේ කියන්නේ හිත දුර්වල වුණොත් ඒත් කය පවත්වන්න බෑ ඊළඟට කම්ම චිත්ත ඍතු කියන්නේ නිවැරදි ඍතු ඕනේ ඍතු විපරයට වුණොත් රූපේ පවත්වන්න බැරි වෙනවා ඒ වගේ ආහාර නැති වුණොත් ඒත් රූපේ පවත්වන්න බෑ ඒකට හටගත්ත රූපයකට නිතරම මෙන්න මේ වගේ උපකාර තියෙන්න ඕනේ ඒතර අපි කර්මයේ වශයෙන් ආවුෂාඩෝ තිබුණොත් එහෙම රූපේ කොච්චර හොඳට තිබ්බත් පවත්වන්න ඊට පස්සේ නැති වෙලා යනවා. ඒතර හටගත්ත රූපයකට අර ඒ හතරෙන් තමයි නිතරම උපකාර ලැබෙන්නේ. ඒ කර්ම හතර වෙන්නේ නේද? ඒ කර්ම හතර තමයි ඒකේ රූපයට ඇති වෙලා තිබුණු ඒ කර්ම හතර මම හිතන්නේ මේ සිතට එනකොට ඒ කර්ම හතරේ මුල තුන එහෙමම හිටිනවා අවිද්‍යාව තණ්හා කම්ම ඊගාවට අර ආහාර කියන එක මම වෙනුවට රිප්ලේස් වෙනවා මේ ඒ ආහාර වෙනුවට යෙදෙනවා මම මට ආහාර කියන එක දැන් මේ දැන් කබලින්ක ආහාර පස්ස මනෝ සංචේතන දැන් පස්ස මනෝ සංචේතන ඒවත් විඥාණයට උපකාර වෙන දේවල් විඥානේ සකස් වෙන දේවල් උපකාර වෙනවා ඒවා නාම ධර්ම වල තියෙනවා දැන් කර්මයේ ගත්තත් මේ දැන් මේ ඔක්කොම සංස්කාර වශයෙන් වේදනාව කියන්නේ සංස්කාරයක් ඊළඟට සංඥාව ගත්තත් සංස්කාරත ඒවා ඔක්කොම සකස් වෙච්ච ධර්මතාවනේ. ඒතර ඒවා පෙර අපි කරපු දේවලුත් එක තමයි දැන් පෙර රූපයක් අරමුණු කරගෙන දේවල් කරපු ඉඳන් තමයි ආය රූපයක් හටගන්න පසුබිම් හැදිලා තියෙන්නේ. විඳීම් අරමුණු කරගෙන චේතනා පහළ කරපු ඉඳන් තමයි දැන් අපිට ආය වේදනා සකස් වෙලා තියෙන්නේ. ඒ විදිහට. ඒතර ඒවා ඔක්කොම පෙර කරපු ක්‍රියාකාරකම් අනුව තමයි ඒ පසුබිම කියන දේ අපිට හැදිලා තියෙන්නේ. ඒ නිසා කර්මය පැත්තකින් තියෙනවා. ඒකයි. ඊළඟට අවිද්‍යාව කියන එකෙන්ද තමයි දැන් මේවා පිළිබඳ අනුභෝධය නිසා තමයි දැන් මේ අපි නිතරම මේ සංඥා මුල් කරගෙන වැරදි සිත් පහළ වෙන දැන් රාග සිතක් හට ගන්නවා නම් ඒ අවිද්‍යාව මුල් වෙනවා. දේශ සිතක් හට ගන්න අවිද්‍යාව මුල් වෙනවා. කියන්නේ වැරදි සංඥාත් එක්ක නෙවෙයි වෙන්නේ. ඒක. ඒතර සංඥාව කියන එක තුලම තනිකරම කරවල තියෙන්නේ. ඒතර තණ්හාව මේ සංඥාවත් එක්ක අනිත් පැත්තෙන් තණ්හාවක් තියෙනවා. ඒ ඔක්කොම ඒ වේදනාව තුලක් තියෙනවා, සංඥාව තුලක් තියෙනවා, සංකාර විඥාන තුලක් තියෙනවා. ඒතර අපි දැන් මේවා අවබෝධ කරගන්නවා කියන්නේ දැන් අපි වේදනාව අවබෝධ කරගන්නවා, සංඥාව අවබෝධ කරගන්නවා, චේතනාව අවබෝධ කරගන්නවා, පස්ස අවබෝධ කරගන්නවා, මානසිකාර අවබෝධ කරගන්නවා කියන මේ වගේ යථා ස්වභාවය අවබෝධ කරගන්නකොට මේකට තියෙන තණ්හාවක් නැති වෙනවා, අවිද්‍යාවක් නැති වෙනවා. ඒකයි. අවිද්‍යාව තණ්හාව නැති වෙනකොට අන්න මේකෙන් නිස්පාදනය ඊට පස්සේ නැති වෙනවා. මේවා මුල් කරගෙන එතකොට රාග සිත් පහළ වෙන්නේ නැහැ, දේශ සිත් පහළ වෙන්නේ නැහැ. සංඥා තිබුණාට සංඥාවට රාගයක් හදන්න හැකියාවක් නැහැ. මොකද ඒකේ අර ප්‍රධාන බලවේග අයින් කරලා තියෙන්නේ තමයි අවිද්‍යාවත් තණ්හාවත්. එහෙම. දැන් රහත් වෙනත් සංඥාව නැති වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ සංඥාවට තියෙන ආසාවත් අයින් කරලා තණ්හාවත් අයින් කරලා. ඒකයි.
සාදු සාදු ස්වාමීන් වහන්සේ එතකොට ඔය ඔතෙන්දී මේ පරණ පූර්ණ කර්ම පූර්ව වගේ දේවල් මේවත් වහන්සේ නිතර කියන දේ තමයි සංකත කියන වචනේ මට මතකයි වහන්සේ. සංකත ඔක්කොම ඉතින් ඒ සංකතයට අවිද්‍යාව තණ්හාව තියෙනකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංකතයේ හැටියට අවබෝධ කරගත්තොත් අවිද්‍යාව තණ්හාවත් නැති වෙනවා. එතකොට ඉතින් ඒකෙන් බලපෑම් මුකුත් කරන්න බෑ. ඒකයි. ඒතර පූර්ව කර්ම වශයෙන් සකස් වෙලා තිබුණාට ඒවා දුකක් කියන දේ හදන්න පුළුවන්කමක් නැහැ. ඒකයි රහත් වුණාම රහතන් වහන්සේලාට දුක් උපදවන්න විදියක් නැහැ. කියන්නේ දුක් සකස් වෙන්නේ නැහැ. මොකද මේ පංච උපාදානස්කන්ධයම ගත්තොත් නැත්නම් රූප අපි මෙතන ගත්තොත් නාම රූප වල තියෙන කියන අච්ඡේදි තණ්හං ඉද නාම රූප. නාම රූපයේ තියෙන තණ්හාව නැති වෙනවා. එතකොට තණ්හාව නැති වෙන්නේ නාම රූපයේ තුල තියෙන අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. එතකොට මේවා හරියට අවබෝධ කර ගන්න ඕනේ. වේදනාව කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙන්න ඕනේ. එතකොට වේදනාවට තණ්හාවක් නැති වෙනවා, අවිද්‍යාවක් නැති වෙනවා. එතකොට වේදනාව මුල් කරගෙන හෝ සංඥා මුල් කරගෙන අර හිත හටගන්නේ නැහැ. ඒක රහතන් වහන්සේලා රාග සිත් කියලා පහළ වෙන්නේ නැහැ, දේශ සිත් කියලා පහළ වෙන්නේ නැහැ, බය සිත් කියලා පහළ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය සිත කියන දේ උන්වහන්සේලාට මිනිසුන්ට උදව් කරන්න ඕනේ, කරුණා මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. මොකද ඒ තුල අවිද්‍යාව තණ්හාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාදු 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 මම පැහැදිලි ස්වාමීන් වහන්සේ උත්තර මේ වහන්සේට නිරෝගී වේවා මේ සුවපත් වේවා මේ ජීවන මනසවත් එළම මිතුරන්ටත් මේ රිපල් බුක් මෙල්බන් වල ඉන්න මේක ඔගන සංවිධානය කරපු අවසරයි ස්වාමින් වහන්සේ අපිට ලැබී තියෙන තවත් ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අපේ එදිනෙදා ජීවිතයේදී අපට පංචශීලයට අමතරව යම් කිසි ශීලයක් රකින්නවා නම් උදාහරණයක් විදිහට බ්‍රහ්මචාරී ශීලයක් රකින්නවා නම් එය අන් අයට නොදැනෙන්න රැකගන්නේ කෙසේද? අපි භාවනා කරන බව අන් අයට නොකිය යුතු බව මම අසා ඇත්තෙමි. එහෙත් ස්වාමින් වහන්සේ බොහෝ අය අපෙන් ඔබ නිරතුරුවම භාවනා කරනවාද යනුවෙන් අසයි. එවැනි අවස්ථාවල ස්වාමින් වහන්සේ අපි පිළිතුරු දිය යුත්තේ කෙසේද? අනුකම්පාවෙන් පැහැදිලි කරන සේක්වා. දැන් සමහර දැන් අපි කියමු ගෙදර ඉඳගෙන අපි සීලයක් ආරක්ෂා කරනවා නම් ඉතින් මේ දැන් අපි මත සිල් සමාදන් වෙලා ඉන්නවා නම් ඉතින් අපි සාමාන්‍යයෙන් සුදුරෙදි ආදී දේවල් පරිහරණය කරමින් සිල් සමාදන් වුණාම පහසුයි. මොකද අනිත් වටපිටාවේ අය දන්නේ නැහැ. ඉතින් ඒවිල විහිළු කරන්න පුළුවන්, නොයෙක් දේවල් කරන්න පුළුවන්. එතකොට අපි අර ඒ උතුරු සරුවක් දාගෙන සිල්ලෙත් අපරණිට සාමාන්‍ය මිනිස්සු දන්නවා අපි සිල් සමාදන් වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ දැනුවත් භාවයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද නැත්තම් ඒක අපහසු වෙන. දැන් අපිට උනත් දෙන්නේ අපි සිවුර දාගන්න නැතුව නිකන් දැන් සිවුරු ගැලෙවුවා කියලා ඇත්තටම මහානකම නැති වෙන්නේ නැහැ. නමුත් සිවුරු නැතුව අපිට ඉන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩකට අපි මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි යුනිෆෝම් එක කියන එක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මිනිස්සු අපි හාමුදුරුවමක් කියලා දැනගන්න. හැබැයි ඉතින් අපි සාමාන්‍ය හාමුදුරුවමක් කියලා දැනගත්තට අපි අමුතුවෙන් අපේ තියෙන දේවල් මිනිසුන්ට කියන්න යන එක අන්න අපේ එක පිරිහීම භාවයක් වෙනවා. ගිහිය කෙනෙකුට උනත් එහෙමයි. දැන් තමන් දැන් බ්‍රහ්මචාරී කෙනෙක් නම් ඊට අදාළ කියන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මුදු දැන් අපි බැදලා ඉන්න දෙන්නෙක් ඉන්නවා නම් අනිත් එක්කෙනාට තමයි මේ වගේ සීලයක් කරලා යාගෙත් කැමැත්ත තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක. හැබැයි ඒක ලෝකෙට ඉතින් ඔක්කොටම කියන්න අවශ්‍ය නැහැ. මොකද අනිත් අයට ඒක අදාළ නැහැ. දැන් සමහර ශිෂ්‍යයන් තමයි අපිට සමාජයට පෙන්වන්න වෙනවා. මොකද නැත්නම් මිනිස්සු දන්නේ නැහැ. ඒක දැන් අපි විශේෂයෙන් පොහොය උපෝසථ සීලය රකින්නකොට දැන් සාමාන්‍ය යන්නේ ණයට ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි මේ පොහොය සීල් සමාදන් වෙනකොට අපි වෙනම යුනිෆෝම් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් එදාට ඒ දේ පාවිච්චි කරනකොට වෙනත් අපි විකාල භෝජනය කියන දේ ඒකට අපිට සමහරවිට අපි ගෙදර ඉන්නවා නම් සමහරට ඒක කෙනෙකුට පුළුවන්. මේ ගෙදර ආයත ඕන නම් ඒක දැනුවත් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට
ප්‍රශ්නයන්නේ ලෙඩ නිසා කන්නැතු ඉන්නවාද එමනතු තරහමනාව වෙලා කන්නැතු ඉන්නවාද කියලා දන්නේ නති නිසා යට එක අරබදය නිසා ගෙදර ඉන්න අයට එක දැනුවත් කරට කමන්න හැබැයි ඒක ලෝකයට පෙන්න්න යන්න ඕනි ඉන්න හැමෝටම දැම්මම් මේ විකාල බෝජනි මුත්වලකල ඉන්න කෙනෙ කියලන්න ලෝකයටව හවාදක්වන්න යන්න හොඳ නැහැ ඉළඟට භාවනා සම්බන්ධවත් එහෙම ඉතින් කෙනෙක් සමල්ලාට අපේ කියාකාරකං අනුව භාවන කරන කෙන නේද කියලා ොතිති පොඩ්ඩා කනය කරනවා කියලනිකම් ලාවට ඉති මුත්‍ර දුන්නට ප්‍රශ්නයක් නෑ ඉතිඒක ගොඩාක් ආවූ මම් භාවනා කරන කෙන ම මේ මයි අරහෙමයි කියලා ඉතින් මේම කරන්න යන්න හොඳ නැති උත්ත පස්්නයකර උත්තර මොන පස්්නයවත් උත්තරයක් වසයෙන් කෙටියෙන් දෙයක් දුන්නට කිසි ගැඩ්වා නැහැ සමාරදයට තම මොකද එයට ඒක දැනගන්න මාහරි දේකට හන්න ති පශ්නයන්න අපි ඉරජුවම මේ සාමාන්‍ය වසේ මේ හැම්වෙලේ අපේ ගුණාංග ලෝකයට කියන්නේ හොඳන ඇත්තටම ඒක කෙනෙ ගුණාංග හරියට වැඩෙන අයට එහෙම වෙන්නේ නෑ කෙනර අපි කැනෙ කලය පිරණකොට හෙල්ලෙන ගති හරි අඩුයි කියන පිරුණු කලේ දියනු සැලේ කියනවන එතර චුට්ටක් පිරුණාමතයි පොඩ්ඩ සද්දෙ වැඩි සාමාන්‍ය අපේ හැටිත් එහෙම අපිට පොඩ්ඩක් ගුණ අධ්‍යයක් රකනට අපට ඒකනිකන් ලෝකට කියන්න අනගානකට මොගින් මොකද සමහරලාට ඇතිවෙන්නේ ඒකින් ඇතිවෙන සහනය සැනසිල දැනගුණ නික අනිත්තයට දෙන්නත් හිතෙනවා එතුර ඉතින් අනිත්තයට ගින්කිර ම භාවනා කරන මාර සෝය සාහනය ඇතින් ඔයත් භාවනා කරන්නෝ කියලා සමට කියවෙන්න පුළුව ඉතිඒකර පොඩ්ඩක් ඇතිවෙනකට තියෙන ගතිය හැබ යෝකින් අපි ගොඩාක් පරිපූර්ණ වෙනකොට මේක තවත් අයට කියන්න තරන් අවශ්‍යතාවයන්න මොද හිත නිකලෙස් වෙනකොට හිතේ තියෙන මම පෙන්න්න ඕනි ගති අරුම ගොඩා අඩුවෙන එක ඉතින් සෝතා පන්නේ මාති වුණාමුණත් ඒ තමන්ගේ ගුණාංග ලෝකයට පෙන්න්නට කතා කරන්න යන්නේ නෑ ඇහුවත් සමානලාට ඒකට සමානලාට නිස්සාධතාව සුරකින්නත් පුළුවන් ති නිසාධතාව සුර මේ ආරක්ෂාකන්පලේ ඒේවගේ අපෙන් කවර යහුවත් ඉතින් අපි කෙටි පිළිතුරත් දෙන්න මේ පොඩක් ඉතින් ඔය ධර්මයටත් අනුව කටයුතු කරන වගේ කෙටි පිළිතුරත් දීලා එකින් අපිට මගාරන්න පුළුවන් තින් හරියට ගුණ දහම් රකනකට පුළන්තරන් නිශ්ශද්ධව සුරකීම තමයි ඒක නිසි පෙරිතිපද නෙලාගන්න පුළුවන් සමාර වෙලාටය ස්වාමීන් වන්සලාගේ කතා තියෙනවා සාමිනාන්සල ආරක්ෂා කරන දුතහංග කියලති ඒවා තම පුද්ජලිකුව තමන්ගේ විවිධ දරුණු කෙලෙස්සාපුවාම මේ පුරුදු කරන්න තියෙන දේවල් දැන් කෑමට ගොඩා ග්‍රිජුභාව වැඩුන ඒකට තින දුතාංග කියලා එක වේලක් වලඳනවා දවසට ඊට පද පින්ඩ පාත මිත්‍රා කැපනේ වගේ දේවල් ඔය ලංකාව කතාවත්තින තින් එක ස්වාමීන් වන්සන්ම කවුරුදු 50 ගානක් මේ එක වේලායි දවසට කෙනෙ එක ආසනයක ඉඳගෙන එක වෙලායි දානවන්දන්න ඊට පස්සයයි දානවන්දන්න නෑ ඉතින් මේ ස්වාමින්නාන්සකම සහෝදර හාමුදුරුත් මහන හිට දවසක් මේ සහෝදර හාමුදුරුවන උද්දන්වගේ කම්ගිලා මේ අරිත්තමන්ගේ අනිත් අය හාමුදුරළඟට ඇරංගාව ඇරං ඇවිලෙක්ව ස්වාමීන මේ උද්දන්ෘතික කම්ලෙතන වන්දනවත කිලහැව එතරක ආශ්මිතල ජමන් දානවන්දල ඉවරැකිව එතරක මේ ඔබහන්ස එක වෙලත්ත වන්දන්න කිලහැව එතර අ සහෝදරයට කැමති උන්නේ තමන් එක වෙලක් කියලා පෙන්නටික අයන ගේටක වල්දට කියලා අවුරුදු 50 ආරක්ෂා කරපු දේ අයින් කරන මොකද කැමතිනෑ අර තමන්ගේ සහෝදරයවත් දැනගන්න එකට අර ඒක තමයි අපිච්ච කියල කැනෙ අර මේ තමන්ගේ ගුණ අනිත් අයට දැනගන්න කැමති නැතික මේක අර ගුණ දියුණු කරනයට පිහිටන ගතිය සැබහැරිස ගුණ වර්ධනය කරනකොට මේක ලෝකට පෙන්න්නන්න අමුතු ආසාාවක් නැමක දාක්ෂාව නැති කරන්න දැන් වැඩ කරන්න එතුට ආය ආසාාව වෙනත් පැත්තිකින් පෙන්නන්ට අවශ්‍යතාවයක් වෙන්න ඉතිය නිසාර මේ සමාර දේවල් රකිනකොට කියනකොට සමානලාට අපි අදාළ පුද්ගලයන්ට සමහට කියන්න අවස්ථා තියෙනවා දැව සෝසානකන්ගේ ආරශ්ා කරනවට බුදුරයන් වන්ස කියනවා දැන් අපි රජයක් තිය නොනන් දැතන් අපිකුන් සොහන පාලනය කරන පිළිසි නොනන් ඒයට ඉසල ගිහිල් අවසර ඇරගෙන දැනුවත් කරලා තමයි මම මේ වගේ දේකට මේ සෝහන පාවිච්චි කරනවා කියල කල්ලතු දැනුවත් කරලා කියීල තමයි කරන්න කෙන එක පාටම ඒවගේ දෙවල් කරන්න පගෙන ට පස පසනට පුළුවන් ඒවගේ තමයි සමාර ශිෂ්‍යාවන් ආරක්ෂා කරනට තමන් ළඟම ආසන්නයට දැනුවත් කිරීම හොඳයි මොකද නැත්තම් පස්න ඇතිවෙන්න පුළුවන් ඉතිේ නිසා ඒ අයට විතරක් ඒ දේවල් දැනුවත් කරලා අනිත් අයිටති සමර්ට මෙෝ කරන්න ඔන්න දැන් අපික මත් ද්‍රව්‍ය පාච්චි කරන ඒවා දැන් සමාජගත උගඩත් තියෙනවන ඒවා
වෙන මොනවාරි සමහරවිට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් කායික වශයෙන් උත්පන්න නැති වෙනවා ලෙඩ හැදෙනවනේ ඒ වගේ දෙයක් කිව්වම ඉතින් අපෝ ඔය ශරීරයට හොඳ නැහැ කියලා නොබී ඉන්න හැටියට කියනවා මොකද මිනිස්සු එතකොට පිළිගන්න කැමති මොකද සීලයක් හැටියට කිව්වොත් අනිත් ඒකට කැමති නැහැ ඒතර කියනවා අපෝ මට ඇලර්ජික් ඇත්තටම ඉතින් හොඳ නැහැ ශරීරයට ඉතින් ඒතකොට එහෙම කියලා මගහැරියා මිනිස්සු ඒතකොට සමහරවිට ගොඩාක් බල කරන්නේ නෑ බොන්නම කියන්නේ ඔක ශරීරයට ලකුණු කියනවා මිනිස්සු ටිකක් ඒක පිළිගන්න කැමති. හැබැයි තමන්ගේ සීලයක් හැටියට කියන්නේ කිව්වොත් මිනිස්සු බාර ගන්න. ඒ වගේ අපි උපක්‍රමශීලීව දර්ශ ලෙස මේ ඒ වගේ දේවල් වලින් බේරෙන්න අපි ඉතින් පුරුදු කර ගන්න ඕනේ. අපිට ලැබී ඇති ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි මගේ මහත්මයා සිතා මතා මට තරහා එන විදියට නිවසේදී කටයුතු කරයි. මට ද්වේෂයෙන් නොයන අයුරින් සිටිය හැකි ආකාරයක් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඉතින් අර සමහරලාට දැන් අපි කේන්ති ගන්න කියන එක පෙන්නන්න ගියොත් අනිත් අයට ආස හිතෙනවා කේන්ති ගස්සන්න. ඉතින් ඒ නිසා තමයි සමහරලාට ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් එතකොට මේ පුද්ගලයා අපි ගොඩාක් හඳුන ගන්න ඕනේ. ඉතින් අර මේ හඳුනගෙන යාගේ ස්වභාවයට අනුව ගොඩාක් කටයුතු කරන්න ගියාම අපිට මේ ඒ වගේ දෙයක් කෙනෙක් මේ ඒ වගේ අපිට කරන දේවල් අවම කරගන්න පුළුවන්. දැන් ගොඩාක් අපි පෙන්වන්න ගියාම දැන් මම ඉවසන කෙනෙක් මම කේන්ති ගන්න අර මේ වුණාම අරයට ඕනේ කුකුලන් තරම් කේන්ති ගස්සන්න. ඉතින් අපි එතනදී කරන්න ඕනේ පුද්ගලයාට අපි ගොඩාක් ගරු කරන්න ඕනේ. දැන් අපිට එහෙම කරා කියලා අපි පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව එයාට ගෞරවය ඇති වෙන විදිහට මේ අපි ගොඩාක් කටයුතු කරොත් ඒ ගති අඩු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් අපිට කෙනෙක් නිතරම ගෞරව කරනවා වඳිනවනේ ඒ වගේ කෙනෙකුට අපිට දෙයක් කරන්න හරි අමාරුයිනේ. ඉතින් ඒ නිසා අපි අපිට දේවල් කරාට අපි පුළුවන් තරම් එයාට ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් සත්කාර සම්මාන කරන අරවා ගැන අපි පොඩ්ඩක්වත් හිතේ තියාගන්න නැතුව ඒතර පුජ්‍යලයාට අපි ටික ගරු කරනකොට එයාගෙමුත් අපිට සැබෑ ගෞරවය ලබන්න පුළුවන්. දැන් සමහරලාට ඉතින් අපි මේ යම් ගුණාංගයක් ආරක්ෂා කරනකොට මිනිසුන්ට පොඩි ඊර්ෂ්‍යාවක් වගේ එනවා. ඉතින් ඇත්තටම එයාට මේක තියෙනවද කියලා බලන්නත් හිතෙනවා. අර එදා මම කකතුම වාද සූත්‍රයේ පෙන්වන්නේ අර වේදිකා කියලා පාසිකාවක්. ඉතින් මේ එයා පිළිබඳ ලොකු මේ ප්‍රසිද්ධියක් ගියා විසන කෙනෙක් 16 හිතුණා මම මේ හොඳට වැඩ කරන හින්දාද මේක තියෙන්නේ නැත්නම් ඇත්තටම මෙයාගේ ගුණයක්ද කියලා. ඉතින් ඒ නිසා 16 හිතුණා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒ නිසා මොකද කරේ නෝනට කේන්ති යන වැඩ ටිකක් කරා. ඒ තමයි හොඳටම නිදාගත්තා. හොඳටම නිදා ගන්නකොට නෝනට හොඳටම කේන්ති ගියා. එතකොට ඉතින් මෙයා බලාගෙන මෙයාට තේරුණා මේ නෝනට ඇත්තටම එකක් නෙවෙයි මේ ඉවසීම කියන එක. ඉතින් ඒ වගේ අර පුජ්‍යලෝ සමහරලාට ඉතින් අපි කේන්ති ගස්සන දේවල් කරනකොට ඇත්තටම ඉතින් කාටවත් කේන්ති ගස්සන්න බෑ. ඒක කෙනෙකුට නිමිත්තක් ඇති කරන්න විතරයි. අපි මේ නිමිත්ත බාරගත්තොත් තමයි තියෙන්නේ. දැන් බැරි වෙලාවත් මහත්යට පිස්සුයි කියලා තේරුනොත් එහෙම මොකද? එතන මොකද වෙන්නේ? මහත්ය මොනවා කිව්වා කරන් ගන්නේ නෑ. බැරි වෙලා ත්‍රිපොට්ටයක් එම આવොත් මෙයාට මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා පිස්සු ඇතිලා කියලා. එතන අපි හිතන එහෙනම් මෙයා පිස්සුවෙන් තමයි මේ මෙච්චර කර්මාව කේන්ති ගැස්සුවේ. එතකොට එහෙම අපි හඳුනාගත්තොත් ඇත්තට වෙනා කේන්ති ගන්නෙ නෑ. ඒ නිසා පුජ්‍යලයා කවුද කියලා අපි නිතරම හඳුනා ගන්න ඕනේ. ඉතින් පුජ්‍යලෝ දේවල් බොහෝ දුරට කරන්නේ තමන්ගේ හිතේ තියෙන කරුවල නිසා. එතන ඇත්තටම ගත්තොත් එම් පුජ්‍යලෝ කියන්නේ කරුවලේ ඉන්න අය. එහෙම නැත්නම් අන්ධකාරයේ ඉන්න අය. මේ මොකද ඇස් නැතුව ඉන්න අය. ඒ වගේ තමයි දේවල් කරන්නේ. ඉතින් දැන් අපිට තරහා ගන්නන්න කියලා එහෙම අදහසින් කරත් ඇත්තටම එයා සැබෑ ඇස් දෙකක් තියෙන පුජ්‍යලෙක් නෙවෙයි. සැබෑ බුද්ධියක් තියෙන කෙනෙකුත් නෙවෙයි. ඒකට අපි ඒ වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න අපි ඒ දේවල් බාර ගන්න යන්න හොඳ නෑ. මොකද අනිත් අයට නිමිති ඇති කරන්න පුළුවන්. ඒ නිමිති බාරගත්තොත් පමණයි අපිට කේන්තිය තරහව කියන එක ඇති වෙන්නේ. නැත්නම් කාටවත් කරන්න පුළුවන් එකද දැන් මේ කියන කෙනා හෙට රහත් වුණොත් ඒ මහත්යර පුළුවන්ද මේ කේන්ති ගස්සන්න? බෑ. මහත්ය මොන දේවල් කරත් එයා කේන්ති ගන්නේ නැහැ. ඒක එහෙනම් මේක මහත්යගේ දෝෂයක් නෙවෙයි අපේ දෝෂයක් ඇටියට දකින්න ඕනේ. ඉතින් ඒකයි මොකද අපි හෙට රහත් වුණොත් කාටවත් අපිට කේන්ති ගස්සන්න බෑ නේද? නිමිති ඇති කරන්න හැබැයි
පුළුවන් හෙට අපිට මීටත් වැඩිය දරුණු අපහාසාත්මක දේවල් කතා කරන්න පුළුවන් හැබැයි අපේ හිත කිසිම වෙනස් වීමකට ලක් වෙන්නේ නෑ ඒ නිසා මේක අපි දකින්න ඕනේ මේක අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් නිසා තමයි අපිට මේ වගේ විහිළුවක් තහලුවක් කරත් සමහරලාට කේන්ති යන්නේ ඊළඟට මනුස්සයන්ගේ තියෙන කරවලකම නිසා තමයි විහිළුවකට හරි තවත් කෙනෙකුගේ හිත රිද්දීමක් අපහසුවට ලක් කිරීමක් කරන්නේ එයාගේ තියෙන හිතේ තියෙන දුබලතාවය නිසා යා කරවල ඉන්න කෙනෙක් නිසා ඒ වගේ මෙයාට ඥානයක් නුවණ නැති හින්දා තමයි කරන්නේ නැත්තම් විහිළුවකටවත් තවත් කෙනෙකුගේ හිත ආවේග සීඩී කරන්නේ නැහැ මොකද හිත එහෙම ආවේග සීඩී කරනවා කියන්නේ කේන්තියක් ඇති කරනවා කියන්නේ අපි හරියට නිකන් මිනිස්සෙක් ගින්නකට තල්ලු කරනවා වගේ. ඒ ඉතින් අපි කියනෝනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්ති දෝෂ සමෝහග්ගය කියනවා. ද්වේෂයේ කේන්තිය තරහත් සමාන තවත් ගින්නක් නැහැ කියනවා. ඉතින් අපි අර විහිළුවට දාලා උදාර කේන්ති ගස්සනවා කියන්නේ මොකද්ද? ගින්නකට ඇදලා දානවා කියන්නේ. ඒ නිසා ඉතින් අර ඒ පුජ්‍යලයන් පිළිබඳව අපි ගොඩාක් සානුකම්පිත වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ පැත්තෙන් අපි දකින්න ඕනේ මගේ හිතේ වෛරය තරහ තියෙන නිසා තමයි කේන්ති තියෙන නිසා මේක වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මට ඕනම දෙයකදී ඉවසන්න කියලා තියෙන ඒ නිසා අර කපචුප්පම අවවාදෙම පුරුදු කරන්න. එතකොට අපිට පුළුවන් මේ කේන්ති පාලනක අනිත් පැත්තෙන් අපේ නිවසක ඉන්නවා නම් අපි ඒ අයට පුදුම ගරුත්වයක් දක්වන්න ඕනේ. මොකද අපිම කරන දේවල් වලට තමයි ඒ කට්ටියත් ප්‍රතිපහාර එලගන්න බෑ. අපි කරනවා අපිට පේන්නේ නෑ. ඉතින් අපි හොඳට අපේ පැත් හදාගන්න හොඳට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් සෙනෙහසින් කතා කරන්න උදව්පදව් කරන්න සමහරවිට ඔය ගති ගොඩාක් අඩු කරගන්න පුළුවන්. අපිට පේන්නේ අපේ පැත්ත විතරයි අනිත් අය වෙන එයාගෙන් තෝ කරත්තේ එයාගේ මේ මට කේන්ති ගසනේම ගොඩාක් නෝන කරනවා කියලා මාත්‍ය කිය සමහරවිට තේම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක එක පැත්තකින් කවුරු හරි හැදෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ නහි වේරේන වේරාණි කියන්නේ වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නෑ. ඒක පුද්ගලයෙක් සමහරවිට දරුණු වෙන්න පුළුවන් නමුත් අනිත් එක්කන පුළුවන් තරම් ඉවසීම ඇති කරගෙන හොඳට එයාට ගෞරවාන්විතව දේවල් කරොත් සමහරවිට ඒවා අමග අරගන්න පුළුවන්. දැන් දේවදත්ත කියන්නේ ඒකපාර්ශ්විකව වෛරය පිරිමහකපු කෙනෙක්. හැබැයි බෝසතාණන් වහන්සේ කියන්නේ එහෙම වෛර කරපු කෙනෙක් නෙවෙයි. ඒතර අවසාන ජීවිතේ දේවදත්ත ඇවිල්ලා වෛර කර හැබැයි බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේවදත්තට කිසි දෙයක් කරේ නෑ. අවසාන මොහොතේ යන දේවදත්තට තේරුණා බුදුරජාණන් වහන්සේට මම මොන තරම් දේවල් කරත් මට උන්වහන්සේ දේව ඒ නිසා තමයි උන්වහන්සේ කෙරේ ගරුත්වයක් ඇති වුණා සමහව ගන්න හිතුණා. ඒ නිසා අපේ පැත්තෙන් අපි පුජ්‍යලිකව පුළුවන් තරම් ඉවසන්න ඕනේ. පුජ්‍යලයන්ට තැන දීලා කතා කරන්න ඕනේ, ගරුත්වයෙන් කතා කරන්න ඕනේ, ආදරයෙන් කතා කරන්න ඕනේ. ඒවා එයාට ලැබෙනකොට එයාගෙන් අර දරුණු ප්‍රතිචාර සමහරවිට බොහෝ දුරට අඩු වෙනවා. ඒ නිසා වෙනදටත් වැඩිය මගේ මහත්තයෝ කීක එහෙම ටිකක් කතා කරන්න. එතකොට ටිකක් හදාගන්න පුළුවන්. ආදරේ හොඳට සැබෑලට බොරුවට නෙවෙයි. සැබෑම ආදරය දක්වන්න, සැබෑම ගෞරවය දක්වන්න, සැබෑම සෙනෙහස දක්වන්න. එතකොට ඒවා ලැබෙනකොට එයත් දෙයක් කරන්න එයටත් හිත දෙනවා. ඒකයි. මොකද අපේ පැත්තෙන් ඒවා අවංකවම හැබැයි බොරුවට කරොත් ඒවා වෙනවනේ. එහෙම නැතුව සැබෑ ලෙසම මේ දේ කරන්න කාලයක් කරනකොට ඒක එක දවසක් කළ අද ආදරයෙන් කතා කරලා හෙට බලාපොරොත්තු වෙන්න එපා. ඒතර අද කතා කරනකොට මිතුරා මේ මාව රවට්ටන්න ඉන්නේ කියලා. ඒක අපේ ජීවිතයේ අංගයක් වෙන්න ඕනේ. පිහිටි ස්වභාවයක් කරනකොට ඒක දැක්කොත් එයා අවංකවම අන්න යටත් අපිට ගරු කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. අර කියන පූජකෝ ලබතේ පූජං පූජා කරන කෙනාට තමයි පූජා ලැබෙන්නේ. වන්දකෝ පටිවන්දන වන්දනා කරන අයට තමයි වැඳුම් ලැබෙන්නේ. සක්කත්තා සක්කතෝ හෝති සත්කාර කරාම තමයි සත්කාර ලැබෙන්නේ. ගරුකත්තා සගහරු ගෞරව කරනකොට තමයි ගෞරව ලැබෙන්නේ. ඉතින් අපි ඒ නිසා අපේ පවුලක් ගත්තොත් අපේ ගෙදර ඉන්න හැමෝටම අපි ගෞරව කරන්න, දරුවන්ට ගෞරව කරන්න ඕනේ, මහත්තයාට, අම්මට, තාත්තට, සහෝදරට, පිරිමි කෙනෙක් නම් ඒ හැමෝටම අපි හැමෝම ඕනෝන් අනිත් අයට ගරු කරන්න ඕනේ. එතකොට තමයි එයාගේ උනුත් අපිට ගෞරව සත්කාර සම්මාන ලැබෙන්නේ. ඉතින් අපි කැපවීමක් කරන්න වෙන කාලයක්. ඉතින් අපි එහෙම වෙනකොට තව තව සමහරට වැඩි වෙන්න පුළුවන්. තව තව අපි අපහසුතාවට ලක් කරන්න පුළුවන්. ඒ වගේ දෙයකටත් අපි අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙනවා. නමුත් අපි ඒක අවංකව කාලයක් කරොත් අපිට ඒකේ ජයග්‍රහණය අනිවාර්යෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් එකකට එකක් සම්බන්ධව ගරු ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලක් ධර්මාබෝධය කරා රැගෙන යන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. ගරු ස්වාමින් වහන්සේ
ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම ගත යුත්තේ උදරය බඩ පිම්බීමෙන් හැකිලීමෙන්ද නැතහොත් නාසයෙන් පෙනහළු පිම්බීමෙන්ද? තෙරුවන් සරණයි. කැනෙ දැන් ආනාපාන සතිය කියන්නේ අපිට සම්පූර්ණම නිර්වාණය අවබෝධ කරන්න ගන්න නිමිත්තක්. හිතේ තොට මේ අපේ මනස නැතන් සීහ පිහිටුව ගන්න අරමුණු තමයි මේ කමටහන් කැන එතර මේ ආශ්වාස පාශ්වාස කියන්නෙත් එක කමටහනකත ඒ තුළ අපි සිහිය වර්ධනය කරගනේ වර්ධනය ගත් කරගත්ත සිහිය තුළින් තමයි අපි යථාර්ථය අවබෝධ කරගනේ විමුත්තියක් කරා යන්න තිය නිසා තමයි මේ හුස්ම පොදින් අපිට චතුරාර් සත්‍යය අවබෝධ කරගන්න ඊළඟට විද්‍යාමති ශාස්ථාත් කරගන්න බොජ්ජාක දියුණුකන මේ හැමදයම කරගන්න පුළන් මේ අපි ස්වභාවිකව ඇතුළෙන පිටවෙන හුස්ම අරමුණු කර ඒක උපකාරක ධර්මයක් කමටහන්කෙන් අපි හිත පවත්වන්න යම් උපකාරයක් කරගන්න ඇති නිමිත්තක් නැතු මේ හිත පවත්වන්න බෑ ඒ සඳහා තමයි මේ ආශ්වාස පාශ්වාස කියනදේ අපි පාවිච්චි කරන්න. එතොට අනිත් පාසනට දේ දැන් අපි මේ ආනාපාන සති වරනකොට අපි අමුතුවෙන් මේ හුස්ම ගන්න හෙළන්ට දෙයක් නෑ. හුස්ම අපිට බඩින්ද පපුවෙන්ද කියන එකක් අපිට අදාළ කරගන්න දෙයකුත් නැහැ. අපිට තියෙන්නේ දැන් ඇත්තනම හුස්ම කියන එක හැම වෙලේම ක්‍රියාත්මක වෙන එක. දැන් මේ මොහොතේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑනේ කොහෙන්ද කියන එක නේද? බඩින්ද එහෙම නැත්නම් අර්ධවත් ස්පන්දනයෙන්ද කියලා අපිට ඒක ගානක් නෑ. ඒක අදාළත් නෑ. කොහොමද හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. එතර ආනාපාන සතියේදීත් අපිට මේ හුස්ම කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන මේ ස්වභාවිකව ඇතුල් වෙන පිට වෙන හුස්ම පිළිබඳව සිහිය පවත්වන්න විතරයි. එතකොට ඒක වදින්නේ කොහෙදවත් කියලාත් ඇත්තටම හොයන්න යන්න ඕනේ නැහැ. මේ නාසිකාගේද තොල්වලද කියලාත් අපිට මේ හුස්ම වදින තැන් හොයන්න යන්න ඕනෙත් නැහැ. අපිට ඕනේ හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්නත් පිට වෙනකොට පිට වෙන බවත්. ඉතින් ඒ සඳහා අපි මේ මනල මුල් කරගෙන අපි නාසය මුල් කරගෙන තමයි අපි මේ ආස්වාස් පාස්වාසය අරමුණු කරගෙන මේ කනිතු වදින තැන් මොකුත්ම අවශ්‍යනය අපට තියන්නේ මේ නාසයෙන් හුස්ම ඇතුළෙනවා පිටවෙනවා පිළිබඳව දැන්වත් කරන්න. මොකද නාසික අගගන්න මොකද උදරේ වුණොත් හුස්ම පිට වෙන තරම් පේන්නේ නෑනේ. ඇතුළෙන තරම් පේන්නේ. ඒ නිසා තමයි නාසය බුදුරජාණන් වහන්සේ අරන් තියෙන්නේ. නාසය තුළින් අපට පේනවා මේ හුස්ම ඇතුළෙනවා පේනවා. ඊළඟට මේ පිට ආය පිට තියෙන වායු අය ඇතුළට ගන්නවා. ඉතින් මේ ක්‍රියාවලිය හැම මොහොතම සිද්ධ වෙනවා. අපිට මේ ස්වභාවිකව ඇතුළෙන පිටන හුස්ම පිළිබඳව සිහ පිටුව ගන්න මිසක් අපිට හුස්ම ගන්න කොහෙන්ද හෙලන්න කොහෙන්ද ඒවා මුකුත් අවශ්‍යතාවයක් නැහැ. අපිට තියන්නේ හුස්ම ඇතුළෙන් බව දැනගන්නත් පිටවෙනකට පිටවෙන ගන්නත්. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. හෙතම සිහිය හැතුව හුස්ම හෙලනවා. සිහිය හැතුව හුස්ම ඇතුල් කරගන්නවා. සිහඇතුව හුස්ම කෙනස් කැන ස්වභාවිකව හුස්ම ඇතුල්ලනට ඇතුල්ලෙන බව දැනගන්න පිට වෙනකොට පිට වෙන බව දැනගන්නවා. ඒක තමයි ආනාපාන සතිකැන ආශ්වාස පාශ්වාස පිළිබඳු සිහිය කියන එකයි. එතට ඒක ගණ්ඩ දෙයන්න මේ වෙලාවෙත් වෙනවා අපිට තියෙන්නේ ස්වභාවිකව වෙන කය තියෙන ස්වභාවික ධර්මතාවයක අපි සිහ පිටුව ගන්න. අනි ධර්මතාත් එහෙමෙන දැන් කෙස්ලොම්නිය දත් කියන සාරයේ පිහිටපු දෙයක්. එතට ඒ ස්වභාවික තියෙන දෙයක්. එතොට ඒ ස්වභාවික තියෙන දේතම අපි සිහ පිටුව ගන්න. ඒ වගේ ආශ්වාස පාශ්වාස කියන්නේ තුපතේ ඉදර තියෙන දෙයක්. අපිට තියන්නේ කායිකෝ පවතින ඒ ස්වභාවය ගැන සිහ පවත්වන්න විතරයි. ඒක කායික ස්වභාවයක් ඇයට අපි දැනගන්න මේ ආශ්වාස පාශ්වාස කියන කයේ අන්තර්ගතයක් කය හා සමානව බැඳිලා තියෙන දෙයක්. එතකොට ඒක ක්‍රියාත්මක වෙන කොට අපිට හුස්ම ඇතුල්ලෙනට ඇතුල්ලෙන බවත් පිටවෙනට පිටවෙන බවත් සිහ පිටුව ගන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට සතිපට්ඨානය වඩන්නේ කෙසේදැයි පහදා දෙනු මැනවි. උදාහරණයක් විදිහට ලියවිල්ලක් ලියන විට කම්පියුටර් එකේ වැඩ කරනකොට මේ වඩන්නේ කෙසේදැයි පහදා දෙනු මැනුයි. තෙරුවන් සරණයි. එතකොට අපි දැන්
ඕනම ක්‍රියාවක් කරනට ඉස්සල්ලාම ඒ අපි දැන් කරලිය ලිපියක් ලිය නොන ඉස්සල්ලා අපි කරන්න ඕනේ අපි ඉන්න ඉරියාවට හොඳට සිහ පිහිටුව ගන්න ඕනේ දැම් මම මේ මොහොතේ ඉඳගෙන ඉන්න කියලා දැන් අපි කොම්පියුටර් කොම්පියුටර් ළඟ ඉඳගෙන ඊට පස්සේ මේ කරන්න යන දේ ගැන අපිට සිහ පිහිටුව ගන්න පුළුවන් දැන් මම මේ ලිපියක් ලියන්න යන්නේ එතකොට නම් පුළුවන් මම මේ මොකටද ලියන්නේ කරුණටියක් අපිට මේව ගන්න පුළුවන් එතකොට අපි රාජකාරී වගේ දේ කරන අපි දන්නවා මේ වගේ අත්‍යවශ්‍ය දෙයකට මේ දේ ලියන්නේ එතකොට අපි අධිෂ්ඨාන කරගන්න මම මේ ලියන මේ ක්‍රියාව කරන කාලය තුළ මගේ හිත බාහිර කිසි අරමුණකට යන්න දොන්න නැතුව සම්පූර්ණ මේකටම හිත යොමු කරගෙන මම මේ ක්‍රියාව කරනවා එතකොට අපි සාමාන්‍ය මෛත්‍රී වගේ වර්ණ කෙනෙක් අපිට පුළුවන් මම මේ අන්න කෙනෙකුට උපදේශයකට හරි නැත්තම් රාජකාරී කටයුතුකට හරි මේ දේ කරන මම මේ කරන ක්‍රියාව තුළින් අන්න අයට සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා මෛත්‍රී සිත පතුරවමින්ම තමන්ගේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඒ තුළ අර හිත බාහිර වලට යන්නේ නැතුව කෙලෙස් වලට යන්නේ නැතුව ඒ අරමුණත් එක්ක අපිට ඒ මෛත්‍රී වගේ වර්ණ කොට එහෙම පුළුවන්. නැත්තම් අර කරන ක්‍රියාවත් එක්ක හොඳට හැම වෙලේම දැනුවත් භාවය ඇති කරගෙන මම මේ වෙලාවේ මේ දේ කරන්නේ හොඳ කල්පනාවෙන් සිහියෙන් යුතුව මම මේ දේ කරනවා කියන හිත නිතරම ඇති කරගෙන ඒ කරන ක්‍රියාවට නැවත සිහිය පිහිටුව මම මේ ආවල් දේ කරන්නේ බොහොම සිහියෙන් නුවණින් මම මේක කරනවා කියලා ඒ පිළිබඳව කරන්න ඕනි අවධානය ඇති කරගෙන දැන් දෙයක් නම් අපි ඒ ගැන හිතන්න ඕනි ලියන කල්පනා කරන්න ඊට පස්සේ ඒකට අවතින්න වෙරෙන්න මේ වෙන මනසකාරයක් කරන්න දෙයක් නැහැ ඉතින් මම ලියනවාම කිය හිතුවත් ඒක ලියනවා මතක් වෙන්නේ නැහැ අපිට තියෙන්නේ මම මෙතෙක් ඉඳලා මේ ලිපිය ලියනවා කියලා ඉතින් ඒ ලිපිය ලියන එකට ඊට පස්සේ අවධානය යොමු කරගෙන ඊට පස්සේ ඒකට හිත ફોකස් වුණාම ආයෙ පිට යන්නේ නැහැ ඒතර ඒ පිළිබඳව අපි කල්පනා කර ඒ අවශ්‍ය ක්‍රියාව කරනවා ඉතින් අවසානයේත් අපිට සිහිය පිටව ගන්න පුළුවන් මම මෙතෙක් වෙලා මේ වගේ දෙයක් කරා නන කරපු දේ හොඳ දෙයක් නරක දෙයක් කියලා නම් ආයෙ ගවේෂණයක් හිතන්න පුළුවන් නැත්තම් ඊට පස්සේ තමන් ඊට පසුව කරන ක්‍රියාවන්ට ආයෙ මේ වර්තමානයට මේ සිහ පිහිටවාගෙන ඊට පස්සේ නැගිටින බව මෙනෙහි කරන්න පුළුවන් තවත් තැනකට යනවා නම් දෙයක් කරනවා නම් ඒ විදිහට ඊට පස්ව ඒ දේවල් අපිට කරන්න පුළුවන් ඉතින් අපිට මෛත්‍රී වගේ සිතක් පුරුදු කරන අයට ඒ සෑම ක්‍රියාවත් එක්ක මෛත්‍රී කියන එක දියුණු කරන්න පුළුවන් ඉතින් අර සති සම්පජඤ්ඤය දියුණු කරන කෙනාට තියෙන්නේ ඒ ක්‍රියාව දැන් සිහියත් නුවණත් දෙකම යොදාන කරනවා කියලා කියන්නේ කරන ක්‍රියාවත් එක්ක නුවණක් තියෙනවා මොකටද කරන්නේ ඇයි කරන්නේ කියන එකත් නිතරම තියෙන එකයි සති සම්පජඤ්ඤය කියන්නේ ඉරියාපත කියලා වෙනම තියෙනවා ඉරියාපතේදී ඉරියාව පිළිබඳ සිහිය පිටුන විතරයි එතකොට සති සම්පජඤ්ඤයේදී කරන්නේ කරන ක්‍රියාකාරකම් ඒකයි එතකොට අපි අරගෙන ගතේ තිතේ නුසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ යනකොට කතා බහ කරනකොට කනකොට බොනකොට සිවුරු ඇඳුම් පැළඳුම් මේ පරිහරණය කරනකොට කොතෙක් කිව්වොත් වැසිකිලි ගැසිකිලි කරනකොට සම්පජානකාරී හොති කියන්නේ සිහියෙන් සහ නුවණින් කරන්න කියනවා එතකොට ඉස්සෙල්ලාම සිහිය උපදව ගන්න ඊට පස්සේ නුවණත් ඇති කර ගන්න ඕනේ ඒ දේ අපි දැන් කියනවා දැන් නානවා කියාම කරනවට වඩා ඉස්සෙල්ලාම දැන් මම මේ ශරීරයේ පිළිදෙකුම් කරන්න යන්නේ කියලා සිහිය පිටුවාගෙන මම මේ කාලය තුල හොඳ සිහි කල්පනාවෙන් කරනවා මම මේ මොකක්ද හොදන්න යන්නේ කියලා බලනවා එතකොට ඉතින් මේ දැලි වෙරිච්ච ඉතින් මුට්ටියක් හොදනවා වගේ වැඩක් මේක කොච්චර හේතුවත් කවදාහක්වත් පිරිසිදු වෙන්නේ නැහැ දැලි මේකේ කොච්චර හේතුවත් ඉතින් හැමදාම අයින් කරන්න බෑ වගේ තමයි මේක මේ පොඩ්ඩක් උඩින් හේතුවට ඇතුලේ තියෙන්නේ නොයේ කපද්‍රව්‍ය නිසා මේ කවදාකවත් සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ විදිහට අපිට අන්න කය පිළිබඳ විතර අවබෝධයකුත් ඇති වෙනවා. එතකොට පැවැත්ම නිසා අපි මේ දේ කරත් ඒකේ පිළිබඳ අපි කිසිම මුලාවක් අතරමං වීමක් නැහැ. එතකොට ඒ සඳහා අපිට සුද්ධ කිරීම සඳහා අපි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව අපිට ලොකු මේකක් නැහැ. මේ අපි දන්න අවශ්‍යතාවයට විතරයි අපි එතකොට ඒ දෙයක් උනත් පරිහරණය කරන්නේ. එතකොට ඒ ක්‍රියාකාරමත් එක්ක නුවණත් අපි පාවිච්චි කරන දැන් සමහරවිට අපි ගමන බිමනක් යන්න මේව කරන. එතකොට වටපිට බලනවා. දැන් ඒ හැම වෙලේදීම අපිට පුළුවන් සිහිය පිටවාගෙන නුවණින් යුතුව ඇයි මම මේ දේ කරන්නේ නැත්නම් ඇයි මේ දිහාම යන්නේ. ඉතින් ඒ විදිහට
අපිට පුළුවන් දැන් සිවුරු පරිහරණය කරනකොට නිතර බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් ඒකේ අර්ථය මෙනෙහි කරලා පාවිච්චි කරන්න කියන. එතකොට ඒ පිළිබඳව ආසාවල් ඇති වෙන ආහාර පාන ගන්නකොට උනත් එහෙමයි. එතකොට ඒ සිහියත් තියෙන්න ඕනේ, නුවණක් තියෙන්න ඕනේ. නැත්තම් කනවාම කියා හිතියොත් එහෙම එතන අර ප්‍රඥාව කියන එක වැඩෙන්නේ නැහැ. ඇයි මම මේ ආහාර ගන්නෙ කියන එක අර්ථය මෙනෙහි කරන්නේ. එතකොට තමයි නුවණ කියන එක වැඩෙන්නේ. එතකොට ආහාර පිළිබඳව අපිට දැඩි මේකක් තියෙනවා ඒ වයින් කර ගන්න පුළුවන්. ඊළඟට ඒකේ යථාර්ථය අපිට පේනවා. ඒ නිසා මේ ක්‍රියාකාරකම් කරනකොට එක පැත්තකින් සිහියක් තියෙන්න ඕනේ, අනිත් පැත්තෙන් නුවණක් තියෙන්න ඕනේ. මම මේ දේ කරන්න යන්නේ මොකටද කරන්නේ කියන එක විමසලා බලන්න. ඒක තමයි ප්‍රඥා. ඒක සති සම්පජාඤ්ඤය කියන්නේ සිහියක් යොදවනවා, නුවණක් තියෙනවා. ඒතර ඒ ඉස්සල භාවනාව කියන්නේ මොකද්ද? මේ ඉරියව් හතර පිළිබඳව සිහිය පවත්වන එක විතරයි. ගච්ඡාන්තෝවා ගච්ඡාමිති පජානති යනකොට යනවා කියලා දැනගන්න ඉඳගෙන ඒකට ඉරියාපත භාවනාව කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා සති සම්පජ්ඤ භාවනාව. ඒකෙත් අර කියනවා මේ ගතේ තිතේ නුසින්නේ සුත්තේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. ඒ වටපිට බලනකොට නුවණින් යුතුව බලනවා. මොකද නිකන් සිහියෙන් තොරව බලන්න ගියොත් නුවණින් තොරව බලන්න ගියොත් කෙලෙස් ඇති කරන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කියනවා නන්ද ස්වාමීන් වහන්සේ ගැන කියනකොට කියනවා මහණෙනි නන්ද වටපිට බලන්න ඉස්සෙල්ලා මම මේ දිශාව බලන්න යන්නේ. යා සිහිය නුවණ පිටවන මම මේ දිශාව බැලීම තුලින් මගේ හිතට රාගය, දේශය, මෝහයක් ඇති නොවේවා කියලා පූර්ව සූදානමකින් අතෝ කියන බලන්නේ. එකපාරට බලන්න යන්නේ නැතුව එහෙම බලන්න කියනවා. ඉතින් ඒ විදිහට අර සිහිය නුවණ පාවිච්චි කරගෙන අපිට දෛනික කටයුතු කරන්න පුළුවන්. දැන් කතා කරනකොටත් සිහිය නුවණින් කතා කරන්න කියනවා. දැන් කතා කරනවා කියා මිටියොත් එහෙම මොකද වෙන්නේ? කතා කරන්න නම් වෙන්නේ නැහැ නේද? එතකොට අපි එතනදී මොකද කරන්නේ? කෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාවක් එනකොට අපි සිහිය තියෙනවා. දැන් මම අහවලත් එක්ක කතා කරන්න යන්නේ. ඒතර පූර්ව සූදානමක් වෙනකොට මම මේ කතා කිරීම තුළ කිසිම ආකාරයක අකුසලයක් ඇති නොවන විදිහට තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති නොවන විදිහේ කතාවක් කරනවා කියලා පූර්ව සූදානමක් ඇති කරගෙන අපිට කතා කරන්න පුළුවන්. කතා කරන අතරතුරේදී මම මොනවද කතා කරන්නේ කියලා ටිකක් විමසලා බලන්න පුළුවන්. කතා කරලා අවසානයේත් බලන්න පුළුවන් දැන් මම මෙතෙක් වෙලා කතා කරා මොනවද කතා කරේ කියලා. ඒ විදිහට මේ ඒ දෛනික ජීවිතේ තොට ඒ හැමතැනදීම අපි සිහිය නුවණ පිළිතර සතිපට්ඨානය අපි සිහිය කියන එක පුරුදු කරලා තියෙනවා. එතකොට කතා කරා නම් කතා කරේ දේ අපි දන්නවා. කතා කරේ හොඳ නැති දෙයක් නම් ඊට පස්සේ මොකද අදිෂ්ඨාන කරනවා ඊළඟ කතාවේදී නම් මම මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. ඒතර මේ කය උපයෝගී කරගෙන වැරදි විදිහට කියන්නේ අකුසලයට යන්න දෙන්නේ නැතුව කය නිවැරදිව මුලා වෙන්නේ නැතුව කය පාවිච්චි කරනවා කියන එක. ඒකයි කය තුල සිහි පිටව ගන්නවා කියන්නේ ඒකත්. ඒතර කය උපයෝගී කරගෙන අකුසල් වෙන්නේ නැති වෙන්න පරිම මහන්සි ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ අකාර පරිවිතර්ක දිට්ඨි නිජ්ජාන කන්ති යනාදිය පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කරුණු ඔතන පහක් තියෙන එකක් ඔය සද්ධා රුචි අනුස්සවන ආකාර පරිවිතර්ක දිට්ඨි නිජ්ජානකන්ති කියලා මේ කරුණු පහක් තියෙනවා. ඒතර මේ කරුණු පහ පෙන්වන්නේ දෙයක් අපි ලෝකේ කියන්නේ විශේෂයෙන් අධ්‍යාපනික වශයෙන් හෝ දෙයක් අපි ඉගෙන ගන්න දැනගන්න පාවිච්චි කරන පහක්. ඔය පහ ඔස්සේ තමයි අපි මේ දැනුම කියන්නේ දේවල් ඇති කරගන්න. ඒවා හොඳ පැති දේවල් වෙන්නත් පුළුවන්, නරක පැති දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ලෝකයේ දෙයක් අපි දැනට දන්නවනම් ඒ අපි පිළිගැනීම මත තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ වගේම සද්ධාව කියලා කියන්නේ ඒක. රුචි කියන්නේ අපේ කැමැත්ත මත. දැන් අපිට කැමති දේවල් තමයි අපේ හිත තුළ අපි තියාගෙන ඉන්නේ. අකමැති කිසිම දෙයක් අපි ඉගෙන ගන්න යන්නේ නැහැ. ඉගෙන ගන්න ඒවා තියාගන්නේ නැහැ. ඊළඟට ඒකට රුචි කැමැත්ත තියෙන්න ඕනේ. ඊළඟට අනුස්සවණය කියන්නේ දැන් නැවත නැවත අහන දේවල් තමයි මතක. ඉගෙන ගත්ත ඔක්කොම මතක නැහැ. සමහර ඉගෙන ගත්ත ඒවා එහෙමම අමතක වෙලා. ඒතර මතක තියෙන මොනවද? වර්තමානයේ අපිට නැවත නැවත ඇහෙන දේවල්. ඒතර අනුශ්‍රවණය. ආකාර පරිවිතර්ක කියන්නේ අපි නැවත නොයෙක් විදිහට කල්පනා කරන දේවල් තමයි අපි හොඳටම ඉගෙනගෙන දැනගෙන තියෙන්නේ. ඒතර සමහර දේවල් කිව්වොත් අපි මම ඕක ගැන හිතලා නැහැ. ඒතර ඉගෙන ගත්තට අර ඒ ගැන වැඩි කල්පනා කරේ නැත්තම් මොකද වෙන්නේ?
ඒවා අපිට එහෙම මතකයක් හැටියට නෑ. ඒකට කියන ආකාර පරිවිතක් කියන්නේ නොයේ ආකාරයට අපි කල්පනා කිරීම. ඊළඟට දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන්නේ විමසීම තුළ ඇති වෙන වැටහීම. ඒක දිට්ඨි කියන්නේ මත කරුණු කියන වටයි දිට්ඨි නිජ්ජාන කියන්නේ විමසීම, කාන්ති කියන්නේ වැටහීම. ඒතර අපි දේවල් පිළිබඳව කරුණු විමසනකොට අපිට ඒක පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් ඇති වෙනවා. ඒක මේ ලෝකයේ අධ්‍යාපනයක් දෙයක් ඉගෙන ගන්නකොට පාවිච්චි කරන පහක්. මේක හොඳ පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන්, නරක විදිහටත් පුළුවන්. එතකොට මේක ධර්මයේ පැත්තෙනුත් අපි ප්‍රත්‍යක්ෂ අවබෝධයට මෙහා අපිට තියෙන්නේ සද්ධාවෙන් පිළිගත් අවබෝධයක් තමයි දැනුමක් තමයි තියෙන්නේ. රුචිය නිසා තියෙන්නේ. ඊළඟට ඇසීම නිසා තමයි තියෙන්නේ. අර කරුණු කල්පනා කරන හින්දා තමයි තියෙන්නේ. ඒ වගේම විමසීම තුළ ඇති කරගත්ත මතයක් තමයි අපිට තියෙන්නේ. ඒකට කියන දිට්ඨි නිජ්ජාන කාන්ති කියන්නේ වැටහීම. ඒතර ඒ වැටහීම අපිට තියෙන අපි කරුණු විමසපු නිසා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයට මෙහා අපි ඇති කරගන්න මේකට මේ පහෙන් යුක්ත දෙයට කියන සත්‍යානුරාක්කය කියලා. සත්‍ය ආරක්ෂා කරන එක වැඩපිළිවෙල හැටියට තමයි පෙන්වන්නේ. ඉතින් මේක කුසල පැත්තටත් පාවිච්චි කරන අකුසල පැත්තටත් තියෙනවා. දැන් සීල ආගම් මතවාද අධ්‍යාපන ඔක්කොම තියෙන ওই පහ ඔස්සේ. සමහරුන්ගේ ආගම පිළිබඳව තියෙන ඒ දර්ශනයේ තියෙන පිළිගැනීමක් මත. ඒතර කිව්වොත් එimhe කොහොමද දන්නේ නැහැ අපේ ආගමික මතවල මෙහෙම සඳහන් වෙනවා අපි ඒක ඒ විදිහට බාර අරන් තියෙනවා. ඒතර සද්ධාව තුල. එහෙම නැත්නම් කියනවා ඔයා කොහොමද? ඒතර මම කියනවා මම මේකට කැමතියි. මම මේ දෙයට හරි කැමතියි. ඒ නිසා තමයි මම මේක දන්නේ. ඒකයි. ඒතර තමන් කැමති දේවල් තමන්ට අමතක වෙන්නේ එහෙම නැහැ. ඒ වගේම නැවත නැවත අහන දේවල් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම නැවත නැවත කල්පනා කරනවා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම අර දිට්ඨියක් ආවොත් මතයක් ආවොත් ඒක අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේක හොඳ පැත්තට පාවිච්චි කරන්නත් පුළුවන්, නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් හොඳ දෙයක් පිළිගත්තොත් ඒක අන්න එයාට අමතක නොවන දෙයක් බවට පත්. නරක දෙයක් පිළිගත්තොත් ඒත් එහෙම තමයි. එතකොට මේ සත්‍ය කියන ආරක්ෂා කරගන්න පාවිච්චි කරන පහක් හැටියටත් මේක බුදුරජාණන් වහන්සේ චංකි සූත්‍රයේම දේශනා කළා තියෙනවා. ඊට ප්‍රශ්නේ හැවෙ දෙකයි ආකාර පරිවිතර්ක සහ දිට්ඨි නිජ්ජානක. ආකාර පරිවිතර්ක කියන්නේ නැවත කරුණු විමසීම. දිට්ඨි නිජ්ජානකාන්ති කියන්නේ විමසනකොට ඇති වෙන වැටහීම. ඒකයි. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයට මෙහා තියෙන එකක්. අපි කියන්නේ මට දැන් වැටහෙනවා. නමුත් ඒ වැටුණාට ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙවෙයි. නමුත් යම් තේරුම් ගැනීමක් තියෙනවා. ඉතින් ඒකයි. ඒක තමයි ඒකේ සඳහන් වෙන්නේ. සරයි ස්වාමින් වහන්සේ, ගරු ස්වාමින් වහන්සේ, අද ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කළා අපේ සිතුවිලි අපට අයිති නැති බව. මම නොවේ, මාගේ නොවේ, එය මට අයිති නැහැ යනාදී වශයෙන්. අකුසල් බැහැර කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා, ශීලය දියුණු කිරීම සඳහා යමෙකුට වීරයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවේ. මෙය නාම රූප මගින් සිදු කරන්නේ යයි යමෙකුට කිව හැකි වුවත්, මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට මාර්ගයක් තිබිය යුතුයි. මම යන්න ඇති වී තිබෙන්නේ ඒ සඳහාද? මේ පිළිබඳව කරුණාවෙන් යුතුව පහදා දෙන මෙන් ගරු ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට දියුණු කරන්න අපිට තිබිය යුතු දෙයක් තමයි වීරිය කියන එක. ඒතර වීරිය අපි දියුණු කරන්න පුළුවන්. එතකොට ඒකෙදි වීරිය කියන්නේ සංස්කාරයක් මිසක් එක මගේ දෙයක් නෙවෙයි. ඒක සකස් කරගන්න පුළුවන්. ඒතර වීරිය සකස් වෙන්නේ තවත් හේතුවකින්. ඒ තමයි අපි දැන් අකුසලයක් නම් දැන් ප්‍රහාණය කරන්න තියෙන දෙයක් නම් ඒකේ ආදීනව බලන එකයි කරන්න තියෙන්නේ. ඒතර ආදීනව බැලීම තුළ ඇත්තටම සකස් වෙන්නේ නාම රූප තමයි. ඒ තුලින් අපිට අර කැමැත්ත කියලා එකක් සකස් වෙනවා. ඒතර ඒ කැමැත්ත තුළ තමයි මේ වීරිය කියන එක තියෙන්නේ. එතකොට ඒක දැන් අපිටම අකුසලය ප්‍රහාණය කරන්න ඕනේ කියන කැමැත්තක් හිතේ සකස් වෙලා තියෙනවා නම් අකුසලයක් එනකොටම ඒ කැමැත්ත තුලින් මොකද කරන්නේ? අන ප්‍රහාණය වෙනවා. ඒකයි හට ගන්නකොට කරලා ඉවරයි. 아무තේ මම කරනවා කියන එකක් වෙනවා නෙවෙයි. ඒකයි දැන් අපි ගත්තොත් දැන් අපි ප්‍රාණඝාතයට
දැන් කැමති නෑ ඒක මොකද ඒක දැන් අපිට සකස් වෙච්ච ගතියක් අපේ සංස්කාර ස්වභාවය. ඒතර කෙනෙක් ප්‍රාණඝාතය වර්ණනා කරනකොටම අපි අමුතුවෙන් කරන දෙයක් නෑනේ අකමැත්තකින් මං අකමැති වෙන්න ඕනේ කියන්නේ නෑනේ. ඇහෙනකොටම අකමැත්තක් කියන එක සකස් වෙලා ඉවරයි. ඒක හේතුඵල ගැනීම මම කරන දෙයක් නෙවෙයි. එතකොට එකකට අපි සමහරවිට කැමති වෙනවා අනිත් දෙයකට කැමති නොවෙන්නේ නැහැ. ඉතින් මම නම් දෙකටම දෙන්න පුළුවන් ප්‍රතිචාර නේද? ඒකයි. දැන් එක දෙයකදී අපි අර කියන්නේ හරියට ඒ දේ අපි නිවැරදිව හඳුනාගෙන ක්‍රියාත්මක වෙනවා. අනිත් දෙයදී සමහරට බැරි වෙන්න පුළුවන්. දැන් හොරකමක් ගැන අපිට කෙනෙක් කියනකොටම අපේ හිතේ නොකරන්න අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කේලමක් කියනකොට සමහරලාට ඒ වෙලෙම කිව්වොත් ඒකත් එක්ක අන්න හිත අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. එතකොට ඒක ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න හිතෙන්නේ නැහැ. ඒකයි. මොකද ඒකට සංඥා හැදිලා නැහැ. ආන්න ඒකයි. ඒ නිසා ඒවා හේතුඵල වලින් හැදෙන දේවල් මිසක් ඇත්තටම මම කියන දේ ඇත්තට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මම නම් දෙකටම අපි දෙකම අකුසල නේ. දෙකටම එක ප්‍රතිචාර දක්වන්න ඕනේ. එකක් අර සකස් කරලා තිබුණු විදිහට. මේකත් හරියට නිකන් කම්පියුටරයක් වගේ තමයි ජීවිතය කියන්නේ. දාපු දත්තන් වලට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සංසාරේ දාපු දත්තත් එක්ක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ දත්ත අඩු කර කර අපි දැන් මේ හොඳ දත්ත හදනවා. ඒවා පොඩ්ඩක් හරියට ප්‍රෝග්‍රෑම් වුණාට පස්සේ අනිවාර්යෙන් ඒක සිද්ධ වෙන එක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කම්පියුටරෙත් හරියට ප්‍රෝග්‍රෑම් කරන් පස්සේ අපි අමුතුවෙන් කරන්න දෙයක් නෑ. එයා ප්‍රතික්ෂේපය කියන කෑම කරගන්නවා. අපි කරන්න දෙයක් නෑ. අපිට හැබැයි කල්ලාතු ප්‍රෝග්‍රෑම් එක සකස් කරන්න ඕනේ. ආන්නේ වගේ තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන දේෙන් තමයි අපි අකුසල ආදීනු කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම තුළ අන්න අපිට අකමැත්ත කියන එක සකස් වුණොත් අන්න වීර්යය කියන එක යාමතයෙන් කරන්න දෙයක් නෑ. ඒක ප්‍රහාණය කරන්න ඕනේ කියන ඒ කැමැත්ත ඇති වුණොත් මේක අයින් කරන්න ඕනේ කියන කැමැත්ත ඇති වුණ ගමන් අන්න වීර්යය කියන එක එතන සකස් වෙලා ඉවරයි. කෙනෙක් ඒකට වර්ණනා කරනකොටම තියෙන්නේ මොකද්ද? අකමැත්ත තියෙන ප්‍රහාණය කරන්න ඕනේ. ඒතකොට ඉතින් වර්ධ ගන්නෙම නෑ. එතකොට හරියට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. එතකොට කම්පියුටර් කියන්නේ නෑනේ අපි මේ ඔයා දැන් මේක මේව කරන්න කියලා කියන්න දෙයක් නෑ. ඒකින් අර මේ සකස් වෙනවා. ඒ වගේ තමයි මේ මම මගේ කියන දෙයක් තුල ඇත්තම වෙනවා නෙවෙයි හේතු සකස් වීම තුල තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ පූර්ව සංඥානි වැරදි වුණොත් ඒ දේ හරියට ක්‍රියාත්මක වෙනවා. සංඥා වැරදුනොත් ඒකත් එක්ක අනිත් පැත්තට සකස් වීමක් වෙනවා. එක්කෝ අතහරින්න සකස් වෙනවා නැත්නම් අල්ලගන්න සකස් වෙනවා. ඒකයි. එතකොට මේ අර නිවැරදි සංඥාව තියෙන තුල අතහරින්න දෙයක් සකස් වෙනවා. වීර්ය කියන පැත්තෙන් නැත්නම් මොකද වෙන්නේ? අල්ලගන්න වීර්යයක් ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා අල්ලගන්න. ඒකත් වීර්යයක් තමයි ඊට පස්සේ. අනිත් ඒකයි. ඒ ප්‍රෝග්‍රෑම් කරපු හැටියට තමයි ඒක තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේක ප්‍රෝග්‍රෑම් සකස් කරන විතර නැතුව මම ඉඳලා මම කරන වැඩක් නෙවෙයි ඇත්තටම. මේ පංච උපාදානස්කන්ධේම ඒකත් ක්‍රියාකාරීත්වයක් හැටියට අපි දකින්න තියෙන්නේ. ඒක. විවහාරයට තමයි ඉතින් අපි මේ මම මගේ කියලා දාන්න නැතුව කතා කරන්න බෑ. ඒක විවහාරයට අපි පාවිච්චි කරන නමුත් අපි සිහිය නුවණ තියෙන්න ඕනේ මේක හේතුඵල දහම. අවබෝධ කර ගන්නවා කියන්නේ ප්‍රහාණය කරනවා කියන්නේ ඒ ඔක්කොම හේතුඵල. තවත් හේතුවක් නිසා සකස් කර ගන්න ඵලයක් ඒක. ස්වාමීන් වහන්සේ අපිට තව ප්‍රශ්න දෙකක් ඉතුරු වෙලා තියෙනවා. හොඳයි. කෙටියෙන් අපි ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා යෝගීව සිටින අවස්ථාවේ හුස්ම රැල්ල දිහා බලා සිටින විට සිත අරමුණු වලින් ඈත් වෙනවා. සමහර අවස්ථාවලදී වේදනා, ශබ්ද, කායික දැනීම් දැනෙනවා. ඒ අවස්ථාවේ ඒ ගැන මෙනෙහි නොකොට හිත ඒ අරමුණේම තබා සිටිනවා. සමත භාවනාවෙන් විදර්ශනාව වඩන්නේ බාහිර සහ අභ්‍යන්තර දැනීම් මෙනෙහි කළ යුතුද? ඒ එදිනෙදා ජීවිතයේ හිත සාදා ගැනීමට උදව් උපකාර වන ක්‍රියාවලියක්ද? මේ පහදා දෙන මෙන් ඊතා කරුණාවෙන් දන්නා සිටිමි. සමත භාවනාවෙන් ඇත්තටම නුවණ අවබෝධය වැටහීම තේරුම් ගැනීම කියන එක සකස් වෙන එකක් නෙවෙයි. ඇත්තටම හිත සංසන්දිවාණයම නැත්නම් හිත කුසලයට රුචි කිරීම තමයි සමත භාවනාව තුළින් ඉලක්ක වෙන්නේ, අරමුණු වෙන්නේ. ඒතර විපස්සනා භාවනාව තුළ තමයි මේ අත්හැරීම, ප්‍රඥාව, නුවණ ඒ ඔක්කොම වැඩෙන්නේ. ඒතර අපි සමත භාවනාවක් කරලා හිත සංසිඳුණට පස්සේ පුළුවන් තරම් ඒක විපස්සනාවට හරවන්න මහන්සි ගන්න ඕනේ. ඒක
පොඩ වචනෙන් දෙකින් කියන්න අමාරුයි මේ දැන් සිත සමාධිගත වුණාම ඒ සමාධියම අපිට විපස්සනාවට හරවන්නත් පුළුවන් සමාධිත කියන්නේ පංච උපාදානස්කන්ධයක් එහෙම දැකලා ඒක තියෙන ආදීනව දකින්න පුළුවන් එහෙම නැත්නම් සමාධිය කියන්නේ සංස්කාරයක් හැටියට දැකලා ඇයි සමාධිය සකස් වුනේ කියලා හේතු බලන්න පුළුවන් එතකොට මානසිකාර හට ගැනීමෙන් තමයි සමාධියක් හටගන්නේ මානසිකාර නැතිවීමෙන් සමාධිය නැති වෙනවා එතකොට අර හටගත්ත සමාධියත් එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් එතකොට සමාධියක් වගේ දෙයකට හිත නොඇලී ඒකට නොවැලී ඉන්න පුළුවන්න ජීවිතයේ සාමාන්‍ය දේවල්වලට යට බොහෝ නොවැලීන්ද එත හදාගන්න හිතේ සත්‍යය කෙනක වර්ධනය වෙනවා ඇති එනිසාර සමත භාවනා තුළින් හිත සංසිදුනට පස්සේ පසනාවට මාර්වෙන්ඩ පුරුදු පුහුණු කරගන්න ඕන අපට ලැබී ඇති අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස කරුණාකර සති නිමිත්ත ගැන විස්තරයක් කරන මෙන් ඉල්ලමි. සතිපට්ඨානෙහි විස්තර වන්නේ නාසි ආග්‍රයෙන් හෝ මුඛයේ තොල අග්‍රයෙන් යනුවෙන් යෙදෙන්නේ මේ සති නිමිත්තද. එනම් සිත තබා ගන්න ස්ථානයද. එනම් මේ සිදුවන මේ දුවන සිත තැඹක බැඳ තැබීමක් වැනි කටයුත්තක්ද. එසේනම් මෙහි සිදුවන්නේ සිත සමාධි තලයක රැඳවීමද. සතර ඉරියව්වෙන්ම සති නිමිත්තේ සිත තබා ගන්න කියන්නේ මෙයමද. සිත එසේ තබාගෙන කර්මස්ථානයක් වැඩීමේදී මේ සිතම නේද අවස්ථා දෙකකදී ක්‍රියා කරන්නේ. මේ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කරනවා නම් ඔබ වහන්සේට බොහෝම පිං. ඇත්තටම දැන් අපි භාවනා කරනකොට නිතරම කමඨහනක් කියලා එකක් ගන්නවා. නිතරම කමඨහනක් තුල තමයි මේ සිහිය පවත්වන්න අපි සතිපට්ඨාන කියලා කියන සිහිය පිහිටව ගන්නවා. ඒතර සිහිය පිහිටවන්න යම් නිමිත්තක් ගන්නවා. ඒකටම තමයි ඔය සමහර දේශනවල ඒ සති නිමිත්ත කියලා කියන්නේ සිහිය පිහිටව ගන්න නිමිත්තක් ඕනේ. නිමිත්තක් නැතුව සිහිය පිහිටව ගන්න විදිහක් නැහැ. ඒතර ආනාපාන සතිය කියන්නේ නිමිත්තක්. ඒතර අපි මේ නිමිත්ත තුල සිහිය පිහිටව ගන්න. ඒ වගේම අපේ ඉරියව් කියන්නේ නිමිත්තක්. ඒතර අපි ඉඳගෙන ඉන්නේ ඉරියව් කියන එකත් සිහිය පිහිටව ගන්න නිමිත්තක්. ඒතර අපි ඉඳගෙන ඉන්න වෙලාවේ ඒ ඉරියව්වට සිහිය පිහිටව ගන්න පුළුවන්. ඒතර යනකොට ඒකත් එහෙම ඊළඟට ක්‍රියාකාරකම් කරන ඒවත් නිමිති. ඒ වගේ දැන් වේදනාවක් හටගත්තොත් ඒක සිහිය පිහිටව ගන්න නිමිත්තක්. ඒක සිතක් හටගන්න. ඒකත් සිහිය පිහිටව ගන්න නිමිත්තක් වෙනවා. එතකොට මේ කමඨහන් කියලා දෙයක් ගන්න ඕනේ. ඒ කමඨහන තමයි ඇත්තටම මේ සිහිය පිහිටව ගන්න උපකාරක දේ වෙන්නේ. එතකොට ඒ කමඨහන තුල තමයි අපි පුළුවන් තරම් සිහිය පවත්ව ගන්න ඕනේ. ඒතර ඒකයි මම නිතරම කියන්නේ කමඨහනෙන් බැහැරව වෙනත් අරමුණු වලට යන්න දෙන්නේ නැතුව දැන් ආනාපාන සතිය වඩනවා නම් ඒකම තුල පුළුවන් තරම් සිහිය පවත්වන්න අපි එතකොට ඒ තුළ තමයි ඒ නිමිත්ත තුළ තමයි සිහිය කියන එක සකස් වෙන්නේ. මොකද යම් ඒ නිමිත්තක් නැතුව අපිට සිතක් පවත්වන්න අරමුණක් නැතුව සිතක් පවත්වන්න විදිහක් නැහැ. මොනවා හරි අරමුණත් එක්ක තමයි හිත වැඩ කරන්නේ. මොකද නාම රූප තුළනේ හිත වැඩ කරන්නේ. දැන් හිතක් කියන්නේ නාම රූපයන්ගේ එකතුවක්. ඒතර සමාධිමත් මේ සිතක් කියන්නේ ඒක සමාහිතං චිත්තං කියන සමාධිමත් හිතක් කියන එක සකස් වෙන්න අර මේ අපි මොනවා හරි නිමිත්තක් ඕන. එතකොට ඒකට අපි මේ ආනාපාන සතිය කියන්නේ නිමිත්තක්. ඒ තුල අපි යන්න යම් මානසිකාරයක් පවත්වනවා. ඒ මානසිකාරය පවත්වනකොට තමයි ඒ තුල හිත තැම්පත් වෙලා ඒ තුලම හිත ප්‍රඳා පවතින්න ඇති වෙනවා. එතකොට තමයි අර සමාධි හිත කියන එක ඇති වෙන්නේ. මේ ඒ නිසා මේ අපිට නිතරම මොන හරි අපි මේ භාවනා කමඨහනක් නිමිත්තක් ගන්න මෛත්‍රී වෙන්න පුළුවන්, මේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, ඉරියව් වෙන්න පුළුවන්, නැත්නම් දෛනිකව කරන ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්, නැත්නම් කය අසුබ වෙන්න පුළුවන්, ධාතු වෙන්න පුළුවන්. ඒ නැත්නම් නිතරම කායික වශයෙන් හෝ මානසික හටගන්න වේදනාව වෙන්න පුළුවන්. ඒ වගේම හිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මතාව වෙන්න පුළුවන්. ඒ වගේ මොන හරි නිමිත්තක් අපි අල්ලගෙන ඒ නිමිත්තට හිත පිහිටවීම තමයි අපි පළමුවෙන්ම කරන්නේ. ඒ තුළ අපි හිත එකඟ කරගන්න පුළුවන්. ඒ නිමිත්ත කියන්නේ මොකක් නිසාද ඒක? එතකොට අපි හේතුඵල වශයෙන් බලනවා. ඒ තුළ තමයි විපස්සනා වශයෙන් අපිට ඒක දියුණු කරගන්න හැකියාව තියෙන්නේ. එතකොට ඒ ගන්න කමඨහන තමයි අපේ සිහිය පිහිටව ගන්න නිමිත්ත කියලා අපි දැනගත්තාම හරි.
අවසරයි ස්වාමින් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. සුනාමියට හසු වුණු සියලු සත්වයන්ගේ වියෝවට ඒ අයගේ පෙර කර්ම හේතු වූයේදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් මරණය කියන එක සිද්ධ වෙනකොටම එකම හේතුවක් නිසා සිද්ධ වෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආයුෂ ගෙවීම තුළත් සමහරලාට මරණය සිද්ධ වෙනවා. කර්මය ගෙවීම තුළත් මරණය සිද්ධ වෙනවා. මේ දෙකම එකට සිද්ධවීම තුළත් මරණයන උපච්චේදක නිසාත් මේ උපච්චේදකන බාහිර දේවල් දැන් සුනාමි කැන බාහිර විපතක් ඒවගේ විපත්ති මුල් කරගෙන මේ මරණය කියනක සිද්ධ වෙන හරියට පහන වගේ කිනවා. පහනේ පහන් දැල්ල කියන එක තෙල් නැතිවුණු තේත් නිවෙනවා වැටිය නැතිවුණු නිවෙනවා. ඒ වගේම දෙකම එකට නැතිවීමත් තුළත් නිවෙන ඒ වගේම බාහිරව හුලන් නිසා කවුරනියපු නිසා වැස්ස නිසා වගේදී උපද්‍රවයක්කාවත් අර තෙලුත්ති අධි වැටිත්නය අද්දි ඒ පහන නිවෙන ඒ වගේතින් සුනාමි වගේ විපත්වලද සමහරයට ඒවට කර්ම ෑදෙන්ටත් පල සමහරයට ඉතින් දීර්ඝාශතිනයට දේවල් වෙටත් පුළොන්ගේවා උපච්චේදක මරණ උපච්චේදක මරණ නැති බුදු කෙනෙකුට පමණයි. ලෝක අනි හැම රාතන් වහන්සේ නමකට පවත්තියනවා රාතන් වහන්සේ නමක් කරේ කාටරක තිකියොත්තේම එයට මරන්න තුනත්තේ රාතන් වහන්ස මන්න දාන්න පුන දැබයි රාතන් වහන්සට තවද ජීවත්වෙන් අවශ්‍යකොඩක් තියන්න පුළුවන් පිනවසයම තියන්ටක් පුළේ වනාටට පුද්ජලික හිතේ ඇතිවුණු දේශය එයා ක්‍රියාත්ම කරත් උන්වහන්සර කරන දෙයක් නෑ ඒක නැත්තේ බුදු කෙනෙකුට පමණයි ඒකයි බුද්ධානන් ජීවිතස්ස නසක්කා කියනති අන්තරාය පාත බුදුරන් වහන්සගේ ජීවිතයට කිසිම බාහිර බලවේගේකටත් බෑ ස්වභාදහමි තියෙන දේකටත් බෑ පුද්ජලයන්ට මුත් කරන්න බෑ නමුත් අපි හැමෝට මේ දේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් අපි කොච්චර කේන්දරය අවුදුව 80ක් අවුරුදු තිබ්බත් අද කවුරු හරි අපි කරේ බැරිවලක් කේන්ති ගියොත් එහෙම කීයකින් ඇවිල්ලා අන්න වන්ද දාන්න පුළුවන්. ඒ නිසා ඒ ස්වභාදාමී විපත්ති වෙන්න පුළුවන් පුද්ගලික මනුෂ්‍යයන්ට ඇති වෙන ආවේගශීලී දේවල් නිසා යම් කරදර වෙන දැන් බෝම්බ ගහනවා ඒවා මිනිසුන්ගේ හිතවල ඇති වෙන මේ කෙලෙස් නිසා ඇති වෙන දේවල් ඉතින් අනිත් අය විනාශ කරන්න ඕනේ නැති කරන්න ඕනේ කියන සිත් නිසා. ඉතින් ඒකට ලක් වෙන බොහෝ අය. ඉතින් සමහර අයට මහා බලගතු පින් තියෙනකොට ඔය මගහැරෙන්න අවස්ථා තියෙන අය තියෙනවා. ඒතර දුර්වලති පින් තියෙන කියන කර්ම ශක්තිය තියෙන අය ඒවට යට වෙනවා. ඒක ප්‍රබල තිබුණොත් තමයි බේරෙන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හැමදෙනාම මේ කර්මානුරූපව සිදුුණයි කියලා එහෙම කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ අපට ලැබේ ඇති ප්‍රශ්න මෙතකින් අවසానයි. හොඳයි එහෙනම් අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තිය යුතුව ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට ඒ තුලින් ධර්මය අපි සාකච්ඡා කරා. ඒ තුලින් අපිට යම් ගැටලුතන් නිවැරදි කරගෙන ධර්මයේ පිළිබඳව තවදුරටත් පැහැදිලිකම ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන වැටහිම අවබෝධය ඇති කරගෙන අපි ඉදිරිදී අපිට නිවැරදි ලෙස මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ ඇති කරගත්තා වූ ධර්ම සාකච්ඡාව තුළින් තුණු අවබෝධය උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.